අවසරයි ස්වාමීන් වහන්සේ අදත් සුපුරුදු පරිදි සසරෙන් නිවනට මාතෘකාව යටතේ 76 වන දේශනාව ආරම්භ කිරීමටයි සූදානම්ව සිටින්නේ. මේ දේශනා මාලාව මෙහෙයවනු ලබන්නේ විචිත්‍ර ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධම්මා මහා විහාරය මරුදන්කල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාමය මේ මහා විහාරාධිපති කම්මඨානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනේ ආර්ය රජ ස්වාමීන් වහන්සේ විසින් මාදනිතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට මේ දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතජ්ජස සුනන්තු සග්ග සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සෝම් තාක්ෂණය ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස් 2ටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7ටත් ලෝකය පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන 76 වෙනි ධර්ම දේශනාව අද දවසේ සිද්ධ කරන්නේ. ඒ ධර්ම දේශනාව සඳහා අපි තද නියමිතව තියෙන සංයුක්ත නිකායේ ගිලාන වර්ගයේ 6 වෙනි සූත්‍රය අවිච්ඡා සූත්‍රය. ඒකේ කොටසක් අපි පසුගිය සතියේ දේශනා කළා. අද සූත්‍රයේ ඉතිරි කොටස් ටික දේශනා කරනවා. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුන් වහන්සේ නමකගේ ආරාධනාවෙන්. ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ ලෝකේ එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, මහණ, එවැනි ධර්මයක් තියෙනවා. ආයහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදවන ඒ ධර්ම මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන, මහණ, එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදවන එකම ධර්මය නම් නැසන්න තියෙන එකම ධර්මය නම් ඒ අවිද්‍යාවයි. කියන්නේ අවිද්‍යාව නැසීමෙන් විද්‍යාව උපදවන්න පුළුවන් කියන කාරණයයි මේක නිවැරදිව තේරුම් ගත්තාම. ඒකට ආමුද්‍රයේ එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, මහාන, ඔව්, එකම ධර්මයක් නැසීමෙන් අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, එහෙනම් ඒ මොකද්ද? එකම ධර්මය මොකද්ද? මහාන, එකම ධර්මය තමයි අවිද්‍යාව. ඒතර අවිද්‍යාව දුරු කළා විද්‍යාව උපදවන්න පුළුවන්. විනාශ කරන්න තියෙන්නේ, නසන්න තියෙන්නේ, අවසන් කරන්න තියෙන්නේ එකම ධර්මයයි, ඒ අවිද්‍යාවයි. ආය අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, යමෙක් මොන ආකාරයට දැනගෙන මොන ආකාරයට දැකගත්තොත්ද අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින්නේ? මොන ආකාරයට දැනගෙන මොන ආකාරයට දැකගත්තොත්ද අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදින්නේ? මහාන, යමෙක්, අපි ඒ ගැන ගිය සතියේ කිව්වා, අස අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, තමන්ගේ නොවන්නක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, ශුන්‍ය උදයක් වශයෙන්, අනාත්ම වශයෙන්
දකින්නම නම් එයාට අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදිනවා. බාහිර රූප යම් කිසි කෙනෙක් බාහිර රූප අනිත්‍ය වශයෙන් දකින්න වෙන දෙයක් වශයෙන් දකින්නවද? ශුන්‍ය දෙයක් වශයෙන් දකින්නවද? අනාත්ම වශයෙන් දකින්නවද? ඒ දෙක නිසා උපදින සිත අනිත්‍ය වශයෙන් දකින්නවද? දුක් වශයෙන්, රෝග වශයෙන්, තමන්ගේ නොවන්නක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, ශුන්‍ය දෙයක් වශයෙන් සහ අනාත්ම දෙයක් වශයෙන්. ඒ තුන් කරුණ එකතු ස්පර්ශයයි. ඒ ස්පර්ශය යමෙක් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, තමන්ගේ නොවන්නක් වශයෙන්, හා නැසෙන දෙයක් වශයෙන්, හා ශුන්‍ය දෙයක් වශයෙන්, හා අනාත්ම වශයෙන්. ස්පර්ශය නිසා හටගන්න යම් වේදනාවක් ඇද්ද? ඒ වේදනාව යමෙක් අනිත්‍ය වශයෙන් දකින්නවද? දුක් වශයෙන් දකින්නවද? රෝග වශයෙන් දකින්නවද? තමන්ගේ නොවන්නක් වශයෙන් දකින්නවද? නැසෙන දෙයක් වශයෙන් දකින්නවද? ශුන්‍ය දෙයක් වශයෙන් දකින්නවද? අනාත්ම දෙයක් වශයෙන් දකින්නවද? මහාන එලා විද්‍යාව දුරු කරන විද්‍යාව උපදවන අනිවාර්යයෙන්ම අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින. ඒ විදිහට ඔය ආයතන 6න් එතකොට අපි රස පිළිබඳව සමූලික කරගෙන ඒ කරුණු කාරණා පසුගිය සතියේ දේශනා කළා. ඉතින් අද දේශනා කරන්නේ මේ ඊතුරු පහ ගැන. ඒ කියන්නේ කන, නාසය, දිව, ශරීරය, හා සිත. යමෙක් කන අනිත්‍ය වශයෙන් දකින්න. හැබැයි කනේ අනිත්‍ය දකින්න කාලයක් යන්න දෙපේ. කාලය ගියාට පස්සේ පේන්නේ. නැත්තම් කනක් තියෙන බවනේ පේන්නේ. ඒ සෑමදාම දකින්න පුළුවන්. උදේටත් දකින්න. දවල්ටත් දැක්කේ. හවසටත් දකින්න පුළුවන්. රාත්‍රියේ දකින්න. ඒක අනිත්‍ය වශයෙන් දකින්නේ නෑ. අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ කනක් නැති නිසා. කනක් තියෙනවා කියලා ගත්තොත් කවදාවත් අනිත්‍ය දර්ශනය වෙන්නේ. ඒක පෙන්වන්නේ ඒක අනිත්‍ය පෙන්වන්න කාලයක් යනවා. කනේ අනිත්‍ය දකින්න අවුරුදු කීයක් විතර යන්න වෙයි. අවුරුදු 60 70ක් ගන්න ඒත් කන එක්කිලෙන බවක් වෙන්නේ. ඒකත් ඒ තියෙන බවක් වෙන්නේ. ඒක විපරිණාමයක් දකින්න බෑනේ. වෙනසක් දකින්න බෑ. ඒක තියෙනවානේ. පොඩි වෙනසක් නම් ඕනක් දැක්කේ. එහෙනම් අනිත්‍ය වශයෙන් දකින්න කිව්වේ. දුක් වශයෙන් දකින්න කිව්වේ. රෝග වශයෙන් දකින්න කිව්වේ. Tamange නොවන්නක් වශයෙන් දකින්න කිව්වේ. නැසෙන දෙයක් වශයෙන් දකින්න කිව්වේ. ශුන්‍ය දෙයක් වශයෙන් දකින්න කිව්වේ. අනාත්ම වශයෙන් දකින්න කිව්වේ. කන එහෙම දකින්න පුළුවන්. සාමාන්‍ය ප්‍රත්‍යක්ෂන පුච්චරේකට එහෙම පේන්නේ. ඔය තියෙන බව තමයි පේන්නේ. ආසනීපයක් හැදුනොත් නම් රෝගයක් හැදුණා කියලා දන්න. ශුන්‍ය දෙයක් හැටියට, තමගේ නොවන දෙයක් හැටියට ඉතින් පේන්නේ නැහැ යම් කෙනෙකුට. ඒත් මොකක්ද කොහොමද දැන් මේක දකින්නේ එතකොට? පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕනේ කනක් නැහැ කියන එක. ඇත්ත වශයෙන්ම නැහැ. සම්මුති වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් නේ. එතන තියෙන්නේ ඔයත් දන්නවා දැන් ඒක හොඳට දන්නවනේ නේද? ආයි නැවත නැවත කියන්න දෙයක් නැහැ. කන කියනකොටම ඔය කතා කරන්නේ සතර මහා ධාතු ගැන කියන එක දන්නවද? ඒක තමයි තියෙන්නේ. ඒතර එහෙනම් අපි කනේ අනිත්‍ය නෙමෙයි හොයන්න ඕනේ. කනේ අනිත්‍ය දකින්න බෑ. ඒකගෙන සෑහෙන කාලයක් මේ කනේ අනිත්‍යතර කනක් නැහැ. කන කියන ධර්මතාවය සම්මුති නාමයකට ලැබුණේ හඳුනා ගන්න ඕන නිසා. සතර මහා ධාතු වෙන වශයෙන් හඳුනා ගන්න ඕන නිසා ඒ කන කියන නාමයකට ලැබුණා. තියන්නේ ඔකේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව කනේ නෙමෙයි. සතර මහා ධාතුන්ගේ.
එහෙනම් කනක් දකින්න කිස්සලා අයින් කරන්න ඕනේ. ඇහැට කනක් පේනවා. මනසෙන් කනම නම් දකින්නේ මේ ධර්මයේ තේරුම් ගන්න බෑ කවදාවත්. මනසෙන් දකින්න තියෙන්නේ කන කියන්නේ සම්මුති නාමය උරුම කරගත් ඒක උරුම කරගෙන තියෙන්නේ සම්මුති නාමය කන කියන්නේ. ඒතර ඒ කන කියන ධර්මතාවය හදලා තියෙන්නේ මොනවද? සතර මහා ධාතුන් කියන්නේ. ඉතින් ඔක මේ සතර මහා ධාතු දැන් කොච්චර කිව්වත් මේ සමහර අය කතා කරලා කෝල් කරගත්තාම මේ සතර මහා ධාතු හැටියට කොහොමද හම්බෙන්නේ හඳුනගන්නේ? කොහොමද මේ සතර මහා ධාතු හැටියට පේන්නේ නැහෙනි? දර්ශනය වෙන්නේ නැහෙනි සතර මහා ධාතු හැටියට. දැන් මෙන්න මේ විදිහට ගන්නකො. දැන් මේක ඉස්සෙල්ලා කියලා දීලා තියෙනවා. නමුත් නැවත මේ අහනවා නැවත අහනවා. ඒ කියන්නේ යාළට මේ සතර මහා ධාතු දර්ශනය වෙන්නේ නැහැ. හැබැයි ඇහැට දර්ශනය වෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්නවා. සතර මහා ධාතු ඇහැට දර්ශනය වෙන්නේ නැහැ. ඒක දර්ශනය වෙන්නේ මනසට. කොහොමද මේක මනසට දර්ශනය වෙන්නේ? ඒක තමයි මේ කන හදපු මුල් ස්ථානයට යන්න ඕනේ. පළමු තැනට යන්න ඕනේ. මේක කොතනද පටන් ගත්තේ? ඒ කියන්නේ වර්තමාන භවයේ. මේක මුලින්ම පටන් ගත්ත තැන හොයන්න යන්න බෑ. මේක බුදුරජාණන් වහන්සේත් හොයන්න ගිහලා අතහැරලා දැම්මනේ. වර්තමාන භවයේ පටන් ගත්ත තැනට ගියාම මේ සතර මහා ධාතු කියන එක සහතිකයි, ප්‍රත්‍යක්ෂයි, ස්ථිරයි. ඒ කියන්නේ දැන් අපි සෑම කෙනෙක්ම ආවේ මව් කුසෙන්නේ. ତර මව් කුසෙන් ආවේ තර අපි ගැබ් ගත්තේ මවගේ ගර්භාෂයේ. තර මවගේ ගර්භාෂයේ ඉස්ලාම කතා කරන්න තියෙන යුක්ත අණුවක් ගැන. කලලයක් ගැන කතා කරන්න බෑ. කලලයක් එතන නැහැ. කලලය කියන්නේ නාම රූප දෙක එකතු වෙච්ච තැනයි කලලය. නාම රූප දෙකේම ආරම්භක අවස්ථාව තමයි කලලය. නමුත් යුක්තාණුවේ කලලයක් නැහැ. එතකොට දැන් මේ යුක්තාණුව කොහොමද හැදුනේ? යුක්තාණුව හැදුනේ මව ගන්න ආහාරයෙන්. අම්මා ආහාරය ගන්නවනේ. අම්මා ගන්න ආහාරයෙන් මවගේ ශරීරයේ නිෂ්පාදනය වෙනවා ස්ත්‍රී ඩිම්බ. දෙක දන්නවනේ විද්‍යාත්මක ඕන කෙනෙක්. පියා ගන්න ආහාරයෙන් පියාගේ ශරීරයේ නිර්මාණය වෙනවා සකස් වෙනවා අට ගන්නවා පුරුෂ ශක්‍රාණු. දැන් ආහාරය මොනවද කියලා හිතන්නකො ඉස්සෙල්ලාම. ආහාරය මොනවද? ආහාරයේ තියෙන තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය නෙමෙයි. ආහාරයේ තියෙන්නේ තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය නෙමෙයි. ඔන්නම ආහාරය කරගෙන මන්න ඔය හතර තියෙන්නේ. එතකොට ඒ හතරනේ මම අනුභව කරන්නේ. කියන්නේ තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය. කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒකට ඒක තමයි මම අනුභව කරන්නේ. ඒක අපි ආහාරය කියලා එකට නමක් දුන්නට ඒ ආහාරයේ තියෙන හතර. එතකොට ඒ සතර මහා ධාතු නැමැති ආහාරය මම අනුභව කරපුවාම වෙන දෙයක් නෙමෙයි හැදෙන්නේ ඒ ධර්මතාවයම තමයි හැදෙන්නේ. හැබැයි ඒක අපිට පෙන්වන්නේ වෙනස් ආකාරයකින්. ඒක අපේ ශරීරයේ අභ්‍යන්තරයට ගියාමත් ඒක අපිට පෙන්වන්නේ වෙනස් ආකාරයකින්. දැන් උදේට අපි ටොයිලට් යනකොට ඒක පෙන්වන්නේ වෙනත් ආකාරයකින්. නමුත් එතන තියෙන්නේ අර සතර මහා ධාතුන්මනේ. අර ආහාරයමනේ තියෙන්නේ. එතකොට ඒ ආහාරයෙන් මවගේ ශරීරය තුළ නිෂ්පාදනය වෙන්නේ සතර මහා ධාතුන්ම තමයි. ඒතර ස්ත්‍රී ඩිම්බ කියන්නේ සතර මහා ධාතු. ඒතර තාත්තා ගන්නෙත් ඒ ආහාරෙමයි. ඒ තාත්තා ගන්න ආහාරයේ තියෙන්නේ තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඒ ශක්තියින් හතර මේ ශරීරයේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ශක්තියින් හතරත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒ තමයි ආහාර ගැනීමෙන් සිදුවෙන ක්‍රියාවලිය. ඒතර අපේ ශරීරයේ රූප කලාප නිර්මාණය වෙනවා. ඒතර ඒ ගන්න ආහාරයෙන් තමයි පුරුෂ ශක්‍රාණු සකස් වෙන්නේ. දැන් මෞපිය දෙන්නගේ සම්බන්ධයේදී මේ ස්ත්‍රී ඩිම්බ කියන ඒ සතර මහා ධාතුව අර පියාගේ ශක්‍රාණු කියන සතර මහා ධාතුව මෞපිය දෙන්නගේ සම්බන්ධයේදී මේ දියර දෙක එකට සම්බන්ධ වෙනවනේ.
දැන් එතකොට මේ සම්බන්ධ වෙච්ච දියරය මොකද්ද? ඒ සම්බන්ධ එකට සම්බන්ධ වෙන එකට මිශ්‍ර වෙන ඒ දියරේ සතර මහා ධාතු. දැන් ඒ සතර මහා ධාතුන්ගේ කණක් තියනවද? එතන කණක් නැහෙනේ. ඒ යුක්තාණුවේ කණක් තියනවද? නැහැ. යුක්තාණුවේ හැත් නැහැ. කණක් නැහැ. නාසයක් නැහැ. දිවක් නැහැ. ශරීරයක් නැහැ. ඒක දියරයක් විතරයි. හැබැයි විඥානය ඔකට සම්බන්ධ වෙනකොටම කන කියන එක අපි දැන් කන කියලා එකක් හදාගෙන තියෙනවානේ. දැන් ඒක අයින් වෙන්නේ නැද්ද එතකොට? වෙන් වෙන්නේ නැද්ද? එතකොට වෙන් වෙන්නේ සතර මහා ධාතුම නේද? දැස්ස කියලා වෙන් වෙනවා. එතකොට කන කියලා වෙන් වෙනවා. නාසය කියලා වෙන් වෙනවා. දිව කියලා වෙන් වෙනවා. ශරීරය කියලා වෙන් වෙනවා. දැන් ඒතර අර යුක්තාණුවේ අර මවගත් ආහාරය අපියාගත් ආහාරයෙන් ඒ සකස් වෙච්ච ස්ත්‍රී ඩිම්බහ පුරුෂ ශක්‍රාණු වල තියෙන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච යුක්තාණුව සතර මහා ධාතු. ඒතර ඒ සතර මහා ධාතුන්ගේ පැතිරීම නේද මේ තියෙන්නේ. ඒ සතර මහා ධාතුන්ගේ පැතිරීම ඒතර විඥාන පත්‍ය නාම රූප. දැන් ප්‍රතිසන්දිය බැස්ස ගමන් නාම රූප දෙක. ඒතකොට එතන තමයි කලලය. එතකන් කලලයක් නැහැ. ඒතකොට කලලය දැන් අර විඥාණය ඒ යුක්තාණුවේ සම්බන්ධ වෙනවත් එක්කම අපි දැන් පැහැදිලි කරලා දීලා තියෙනවා කාය දශක, වස්තු දශක, භාව දශක. දශක කියන්නේ 10යි. 10 ව 3යි 30යි. ඒ 30 සතර මහා ධාතු රූප කලාප. ඒතකොට කයෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. හෘද අවස්ථයෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවයෙන් 10ක් වෙනස් කරන්න පුළුවන්. දැන් එතකොට වෙනස් කළේ සතර මහා ධාතුන්ම නේද වෙනස් කරන්න ඕනේ. ඒ අර යුක්තාණුවේ මොකද්ද තියෙන්නේ? යුක්තාණුවේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එහෙනම් දැන් වෙනස් කරන්න තියෙන්නේ සතර මහා ධාතුන්ගේ විකෘතියක් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රകൃති. හැබැයි මේ විකෘති හෝ ප්‍රകൃති භාවයට පත් කරන්නේ කර්ම ශක්තියත් එක්ක ආපු විඥානයයි කාය දශක, වස්තු දශක, භාව දශක. රූප කලාපතියයි. දැන් එතකොට කන කියන එක දැන් කන කියන්නේ මොකක්ද එතකොට? සතර මහා ධාතුන්. එතකොට දැන් දකින්න බැරිද මනසේ? මේක කොහොමද හැදුනේ කියලා. එතන මොකද්ද තියෙන්නේ කියලා. ඇස දකින්න බැරිද එතකොට සතර මහා ධාතු හැටියට මනසි? ඇහැට පේන්නේ මේක. මේ උපාසකම්මල මේ උපාසක මහතුරු මේ කතා කරන නිතර හාමුදුරනේ මේ වහන්සේ මේ සතර මහා ධාතු ගැන කියලා මේක කොහොමද පේන්නේ? මේක පේන්නේ නැහැ. දැන් කොහොමදත් පෙන්වන්න බෑනේ. දැන් පෙන්වන විදිය තමයි ඔය කිව්වේ. හැබැයි ඒක මානසට අල්ල ගන්න බැරිද? දැන් ඔය පටන් ගත්ත තැනින් ආපු විදිය කොහොමද කියලා. කොහොමද හටගත්තේ? කොහොමද පටන් ගත්තේ කියලා. පටන් ගත්ත සතර මහා ධාතුන්ගෙන් නේද? සුද්දාෂ්ටක කලාපෙන් නේද පටන් ගත්තේ. ඉතින් එහෙනම් ඒකෙම නේද මේක නිර්මාණය කළේ. ඒකට නමක් දැම්මනේ අපි වෙන් කරලා කන කියලා. නාම රූපච්ඡ සලආයතන. එතකොට විඥානපච්චය නාම රූපං යුක්තාණුව කලලයක් බවට පත් කරන්න විඥානය සම්බන්ධ වෙන්න ඕනේ. ඒකකන් කලලයක් නැහැ. දැන් කලලය නාම රූපච්චය සලආයතන. එතකොට ඒ රූපේ තියෙන එතන සතර මහා ධාතු. දැන් විඥානයත් එක්ක වැඩෙනකොට ආයතන 6 පහල කරනවා. නාම රූපච්ඡය සලආයතන. එතකොට ආයතන 6න් 5ක් ඒතර සතර මහා ධාතු නෙමෙයි. විඥානයේ සිට ඒක බාහිරින් ආවේ. ඒක පිටින් ආවේ. ඒ කියන්නේ චුත වෙච්ච සත්‍යයේ චුතියත් එක්කම හටගත්ත පළවෙනි සිත. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිත කියන්නේ පළමු සිත. අලුත් භවයේ වර්තමාන භවයේ පළමු සිත ප්‍රතිසන්දි සිත. අතීත භවයේ අවසාන සිත චුති සිත. චුති සිත නැති වුණා නැති වෙනත් එක්කම පළමු සිත පටන් ගත්තා. අතරක් නැහැ. දැන් එතකොට පටන් ගත්ත සතර මහා ධාතුන්ගේ ක්‍රියාවනේ. එන ඇසයි, කනයි, නාසයයි, දිවයි, ශරීරය කියන්නේ මොකද්ද? දැන් ඔක ඇහැට පේන්නේ නැහැනේ. ඒක තමයි මම කිව්ව මුලට යන්න කියලා. පටන් ගත්ත තැනට යන්න. පටන් ගත්ත තැනට ගිහිල්ලා හොයන්න. එතකොට මනසට දැర్శණය වෙනවා. ඒ නැති තාක්කල් මේ සතර මහා ධාතු දකින්න බෑ. ඒක තමයි භූතයන්ගේ ස්වභාවය. භූත කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ ඕකට. නොපෙනී ඉඳගෙන විකාර කරනවාට.
නොපෙනී ඉඳගෙන අපිව මුලා කරන නිසා තමයි ඔකට භූත කියන වචනේ පාවිච්චි කරන්නේ. නිවැරදි වචනේ ඔකට මහා භූත. මහා භූත හතර නිසා පවත්වනා උපාදාය රූප 24ක්. එහෙනම් දැන් මහා භූත හතර නෙමෙයිද කන්නේ තියෙන්නේ. අනිත්‍ය තියෙන්නේ කොහෙද? ඒතර කනේද? නේ. අර භූත හතරේ තියෙන්නේ අනිත්‍ය. පටන් ගත්තේ ඒකනේ. එතනින් පටන් ගත්තේ කලලේ. ඒතර නාම රූපච්ඡ සලආයතන. නාම රූප දෙක වැඩෙන්න ඕනේ ආයතන 15. එතකන් කනක් වෙන් කරන්න බෑ. ඇසක් වෙන් කරන්නත් බෑ. නාසයක් වෙන් කරන්නත් බෑ. දිවක් වෙන් කරන්නත් බෑ. නාම රූප දෙකේ ක්‍රියා පටන් ගත්තේ නැත්තම්. කයක් වෙන් කරන්නත් බෑ. එහෙනම් දැන් පැහැදිලිද? දැන් කනක් නැහැනේ. එහෙනම් සත්‍ය වශයෙන් නැහැ. හැබැයි ආයි දාගන්න එපා ඔක මනසට. කනක් තියනවා කියලා මනසට දාගත්තොත් කවදාවත් මේක අනිත්‍යද හම්බෙන්නේ. අනිත්‍ය දර්ශනය වෙන්නේ. අනිත්‍ය දකින්නේ. අනිත්‍ය තියෙන්නේ කනේ නෙමෙයි. අපි කන කියලා නමක් දාලා වෙන් කරපු ඒ මූල ධර්මතාවයේ තියෙන්නේ අනිත්‍ය. ඒ මූල ධර්මතාවයේ තමයි ශක්තියන් හතර. පඨවි ආපෝති. දැන් දකින්න මනසින්. දැන් පේනවද එතකොට මනසට? ඒතර කන කියන එක අයින් කරන්න. එතකොට මෙච්චර කාලයක් අපි රැවට්ටුවානේ. මෙච්චර කාලයක් අපිව මුලා කරා. ඒක තමයි විද්‍යාව. ඒක තමයි විද්‍යාව. දැන් අවිද්‍යාව නසන්න ඕනේ විද්‍යාව උපදවන්න. එතකොට අවිද්‍යාව දුර වෙනවා. විද්‍යාව උපදිනවා. එහෙනම් දැන්වත් මනසින් නැත්නම් එහෙන් දකින මේ දර්ශනය වැරදි කියන එක නිවැරදිව කල්පනා කරන්න. එහෙන් දකින දර්ශනය වැරදි. මනසින් දකින දර්ශනය නිවැරදි. ඒතර මනසට පේනවා පටන් ගත්ත තැනට ගියාම කොතන ඉඳලාද මේක ආවේ? කොහොමද මෙයා වෙන්ුනේ? කොහොමද මොනවැන්ද මේක සකස් වෙලා තියෙන්නේ? එහෙනම් ආයි එතකොට ඇසටවත් කනටවත් නාසයටවත් දිවටත් ශරීරයටවත් ඔය නම් ටික දාගෙන තියෙන ඔය සම්මුති නාම ටික මනසින් අයින් කරන්න. එතකොට අනිත්‍ය දකින්න පුළුවන්. එතනදී අනිත්‍ය දැක්කේ හැකි. එහෙනම් අනිත්‍ය තියෙන්නේ කනේද? නෑ. අනිත්‍ය තියෙන්නේ දැන් මුලට කියලා හොයාගත්තා නම් දැන් දන්නවා අනිත්‍ය තියෙන්නේ මොකේද කියලා. සතර මහා ධාතුන්ගේ අනිත්‍ය තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ මහණෙනි ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ මහ භූත ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. ඕනොන්ට ප්‍රත්‍යයයි. පඨවි ධාතුවට ක්‍රියාත්මක වෙන්න බෑ ආපෝ තේජෝ වායෝ නැතුව. තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ආපෝ ධාතුවට ක්‍රියාත්මක වෙන්න බෑ පඨවි තේජෝ වායෝ නැතුව. තේජෝ ධාතුවට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ පඨවි ආපෝ වායෝ නැතුව. වායෝ ධාතුවට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ පඨවි ආපෝ තේජෝ නැතුව. ඔය හතර වෙන් කරන්න බෑ. ඒක වෙන් කරන්න බැරි බව අපේ ශරීරය තුළින් දැක ගන්න. මම මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. අනිත්‍ය තියෙන්නේ සතර මහා ධාතු තුල. කනේ අනිත්‍යයක් හොයන්නත් එපා හම්බෙන්නේ නැහැ. කනේ අනිත්‍ය. අනිත්‍ය කියන්නේ ඇතිව නැතිව නැතන අනිත්‍යයි. ඇතිව නැති වෙන්නේ සතර මහා ධාතු. ඕනෝන්ට ප්‍රත්‍යයයි. රැඳෙන්න බෑ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් තුල ඕනෝන්ට සහයෝගය දෙමින් අතුරුදහන් නැති වෙනවා විනාශ වෙනවා අතුරුදහන් වෙනවා. ආයි ඒ පටවිය ආපෝච්චෝ වායෝ ආයි නැහැ. ආයි හතර නැහැ. චිත්තක්ෂණ 17යි. ඒ 17 තුල ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. ඕනෝන්ට උපකාර කරනවා. එක ධර්මතාවයක් අනිත් ධර්මතාව තුනට. අනිත් ධර්මතාවයක් අනිත් ධර්මතාව තුනට. ධර්මතාව දෙකක් තව ධර්මතාව දෙකකට. මේ ආදි වශයෙන් ඔය හතර නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙමි යන්නේ. එතන මොකද්ද තියෙන්නේ? චිත්තක්ෂණ 17යි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට වැඩි ආයුෂ්‍යයක් ඊට වැඩි කාලයක් ගත කරන මේ විශ්වයේ අධ්‍යාත්මික බාහිර රූප කියන ධර්මතාවයන් තුළ ඊට වඩා ආයු කාලයක් ගත කරන මහණෙනි කිසිම ධර්මතාවයක් නැහැ. දැන් දකින්න අනිත්‍ය. දැන් දැක්ක හැකි අනිත්‍ය. ඒක තමයි අනිත්‍ය. ඒක දේශනා කරන්න බෑ. පරමාර්ථයෙන් දේශනා කරන්න බැරි නිසා තමයි කන අනිත්‍යයි කියලා කියන්නේ. හැබැයි අපි නිවැරදිව ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න කලින්ම කිව්වා
මහ භූත හතරයි. ඒ හතර නිසා පවතිනා උපාදාය රූප 24යි කියනවා. අනිත් එක මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි මේ සතර මහා ධාතු නුවණින් වෙන් කරගන්න. ඒකට තමයි 20ක් පඨවි ධාතුවට දාලා 12ක් ආපෝ ධාතුවට දාලා 4ක් තේජෝ ධාතුවට දාලා වායුවට 6ක් දාලා 42ක් වෙන්නේ. 42ක් වෙන් කළා පෙන්නේ අවබෝධ කරගන්න ඕන නිසා. හැබැයි ඔය ඔක්කොම එකට ක්‍රියාත්මක වෙන්නේ. දූවිල්ල සතර මහා ධාතුන්ම තියෙනවා. දූවිල්ල ඇහැට පේන නොපෙනෙන සියුම් වූ දූවිල්ල අංශුවක හතරම තියෙනවා. හිරු එළියෙත් තියෙනවා හතර. වායුවෙත් තියෙනවා හතර. වෙන් කරන්න බෑ. එහෙනම් අනිත්‍ය තියෙන්නේ කණේද සතර මහා ධාතුන්ගේ. අන්න හාමුදුරන්ට කියනවා අනිත්‍ය වශයෙන් දකින්න. ඒතොර අනිත්‍ය වශයෙන් දකින්න චිත්තක්ෂණ 17යි 17ක් තුළ ඇතිව නැති වෙන අතුරුදහන්. අන්න දකින්න අනිත්‍ය. එතන අනිත්‍ය දකින්නකොට ඥානෙකුත් එක්කයි ඉන්නේ. අනිත්‍ය දකින්නේ නුවණකුත් එක්ක. ඥානයක්. ඒ ඥානයට කියන්නේ උද්‍යව්‍යාන දර්ශන ඥානෙ. උදය හට ගන්නවා. වැය නැති වෙනවා. දර්ශනය දකින්නවා ඥානය නුවණින්. උද්‍යව්‍යාන දර්ශන ඥානෙ. ඒකත් එක්ක අනිත්‍ය බලවත් වෙනවා. අනිත්‍ය බලවත් කරන්නේ ඥානයත් එක්ක නුවණත් එක්ක. ඒතොර අනිත්‍ය නුවණ බලවත් කරනවා. ඒ කියන්නේ උද්‍යව්‍ය ඥානය අනිත්‍ය දර්ශනය බලවත් කරනවා. මෙන්න අනිත්‍ය. දැන් පැහැදිලි වෙන්න ඕනේ අනිත්‍ය න ะ. අනිත්‍ය වශයෙන් දකින්න කිව්වා. දුක්ඛ වශයෙන් දකින්න කිව්වා. කොහොමද දුක්ඛ වශයෙන් දකින්නේ? සතර මහා ධාතුන්ගේ විකෘතියක් ඇති වේද යම් අවස්ථාවක යම් වෙලාවක ඒක තමයි රෝගය. ආබාධය. රෝගාබාධය. අපි කියන්නේ කනේ රෝගයක් කියලා. කන්න රෝග. චක්කු රෝග, කන්න රෝග, සීස රෝග, දන්ත රෝග, මුඛ රෝග දැන් තියෙන්නේ. එතකොට කනේද රෝගෙ තියෙන්නේ? කනක් නැත්තම් කොහෙද රෝගයක්? රෝගය තියන්නේ මොකේද එතකොට? ආබාධය තියන්නේ මොකේද? ව්‍යාධිය මොකේද තියෙන්නේ? ව්‍යාධිය තියෙන්නේ භූතයන්ගේ. භූතයන්ගේ වෙනස් වීම. එන වෙනස් වෙලා. සමව පවතින්නේ. සමව පවතින්නේ නැති තැන ඒක දැනෙන වේදනාවක් වශයෙන් මනසට. සම වුණාම හරි. දැන් පවතිනවා. එහෙනම් දැන් රෝග වශයෙන් දකින්න. දුක් වශයෙන් දකින්න. තර දුක් වශයෙන් දකින්නේ නම් අනිත්‍ය නම් හට ගන්න ශනේම බිඳෙනවා නම් ඒකනේ දුකයි කියන්නේ. හට ගන්න ශනේම අතුරුදහන් නම් නැති වුණා නම් බිඳුණා නම් විනාශ වුණා නම් ඒක දුකක් නෙමෙයිද? හට ගන්න ශනේ හට ගන්න ශනේම බිඳුණා නැති වුණා අතුරුදහන් විනාශයි. අවක තමයි දුකයි කිව්වේ. අනිත්‍ය නිසා දුකයි කිව්වේ ඔකයි. රෝග වශයෙන් දකින්න කිව්වා. දැන් අපි කන කියන එක දැන් අයි කරන්නේ දැන් නෑ කනක් ඈ. අයි කන අපි දැන් කතා කරන්නේ භූතයන් ගැන විතරයි. එතකොට රෝගය භූතයන්ගේ. ඒකට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන්. Tamange නවන්නක් වශයෙන්. Tamange නවන්නක් වශයෙන් දකින්න කිව්වා. දැන් Tamangeද? තමන්ගේ නෙමෙයිනේ. තමන්ගේ නෙමෙයි. තමන්ට කොහෙද කනක් තියෙන්නේ? දෙක නැහැනේ. එහෙනම් භූතයන්ගේ ක්‍රියාව. ඒතර ඒක කොහොමද තමන්ගේ වෙන්නේ? එහෙනම් ඒ ක්‍රියාව තමන්ට ඕන විදිහට තියෙන්න ඕනේ. ඒක කවදාවත් ඇහෙන්නේ නැතු යන්න බෑ. ආබාධ ඇති වෙන්න බෑ. වෙන කිසිම රෝගයක් ඇති වෙන්න බෑ. මොකද මට කරදරයක් නැතුව තියෙන්න ඕනේ. එහෙනම් තමන්ගේ. දැන් තමන්ගේද? භූත හතර තමන්ගේද? තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. ඒක තමන් සතු එකක් නෙමෙයි. තමන්ට අයිති එකක් නෙමෙයි. තමන්ගේ එකක් නෙමෙයි. නැසෙන දෙයක් හැටියට දකින්න. දැන් නැසෙනවද විනාශ වෙනවද නැද්ද? දැන් නැසෙන්නේ කොච්චර කාලෙකින්ද? හටගත්ත ගමන් නැසෙන. හටගත්ත ශනේ නැද්ද? දැන් හටගන්න හේතුත් ඔයත් දන්නවා. වර්තමාන ප්‍රවෘත්තියේදී ජීවිතය කියන්නේ මේ වර්තමාන ප්‍රවෘත්තියනේ. ඒ ප්‍රවෘත්තියේදී මේක දැන් චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන
වෙනකොට අපිට මේ තියෙන බව පෙන්වන්නේ මොන ධර්මතාවයෙන්ද කියන එකක් දැන් දන්නවා. කම්මචිත්ත ඍතු ආහාර. කම්මචිත්ත ඍතු ආහාර. පෙන්වනවා තියෙන බව තියෙනවා. නැත්තේ නෑ ඔය තියෙන්නේ. එතකොට එතනත් කර්මයෙන් හදන්න වෙන්නේ භූතයන්ගේ ස්වභාවය වෙනස් කරන්න තියෙන්නේ. ඍතු වලින් වෙනස් කරන්නේ භූතයන්ගේ ස්වභාවය. ආහාර වලින් වෙනස් කරන්නේ භූතයන්ගේ ස්වභාවය. ඍතු වලින් වෙනස් කරන්නේ භූතයන්ගේ ස්වභාවය මිසක් කනේ ස්වභාවයක් නෙමෙයි. නැසෙන්නේ එතකොට. විනාශ වෙන්නේ නැසෙන්නේ අතුරුදහන් වෙන්නේ චිත්තක්ෂණ 17ක් තුල නොපෙනියන්නේ. කනද සතර මහා ධාතුද? සතර මහා ධාතු. දැන් පැහැදිලි වෙන්න ඕනේ කෙනෙක්. නැසෙන දෙයක් වශයෙන්. ඊගාවට ශුන්‍ය උදයක් වශයෙන්. ශුන්‍ය කියන්නේ තියනවාද? දැන් කොච්චර වෙලාවක් තියනවාද? කොච්චර කාලයක් තියනවාද? චිත්තක්ෂණ 17යි කියන්නේ තත්පරයක් ලක්ෂයකට කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් චිත්තක්ෂණ 17 කියන්නේ. ඉතින් තියනවාද එතකොට? නෑ. ඒ තමයි ශුන්‍ය කිව්වේ. අනිත් එක අනාත්මයි. අනාත්මයි කියන්නේ තමගේ වශයෙන් පවත්වන්න බෑ. තමාට ඕන විදිහට පවත්වන්න බෑ. නැත්නම් ස්ථිරම තියෙන. දැන් කොනේ කන වශයෙන් ගත්තොත් නේ තියෙන බව පේන්නේ ස්ථිරම. එතකොට ආත්ම සංකල්පය දාගෙන මේ තියෙන්නේ පේන්න කන. ඔත් තියෙනවා. දැන් අර මුලින් ඉඳන් හොයාගෙන ආවනේ දැන්. ඒක කනක් තියනවාද? දැන් මුලදී පටන් ගත්තේ කනක්ද? දැන් පැහැදිලි කරානේ මුලදී. කොහොමද පටන් ගත්තේ කියන එක. එහෙනම් තමාගේ වශයෙන්ද තියෙන්නේ? උපකාරයට අනුවද ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. දැන් ඵලය ගන්නවා අපි සතර මහා ධාතු හැටියට. ඉතින් උපකාරයට අනුව කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරයට අනුව නෙමෙයිද මේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම තියෙන්නේ. අපි ඵලයේ හැටියට ගත්තෙත් සතර මහා ධාතු. ତර කර්මයෙන් හදන්නෙත් සතර මහා ධාතුන්. සීතෝෂ්ණ වලින් අඩු වැඩි හදන්නෙත් සතර මහා ධාතු. ඍතු වලින් අඩු වැඩි හදන්නේ ආහාරයෙන් අඩු වැඩි හදන්නේ සතර මහා ධාතු. දැන් එතකොට ප්‍රත්‍යයට අනුව නෙමෙයිද ඵලය? උපකාරයට අනුව නෙමෙයිද ඵලය? එහෙනම් කොහොමද ආත්ම වෙන්නේ? ආත්ම කියන්නේ තමාගේ වශයෙන්. තමාට ඕන විදියට. නැසෙන්නේ නැති නොනැසෙන දෙයක්. තියෙනවනේ ඒක ආත්මය. දැන් මේකක් තියෙනවා. දැන් හරිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවිද්‍යාව දුරු වෙයිද? විද්‍යාව උපදීද? අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යාව උපදිනවා. එහෙනම් එකම දහමක් නැසීමෙන් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදිනවද? උපදිනවා. කොහොම දැනගත්තොත් කොහොම දැකගත්තොත්ද අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්නේ? අනිත්‍ය වශයෙන්. දුක් වශයෙන්. රෝග වශයෙන්. Tamange නොවන දෙයක් වශයෙන්. නැසෙන විනාශ වෙන අතුරුදහන් වෙන දෙයක් වශයෙන්. ශුන්‍ය දෙයක් වශයෙන්. අනාත්ම දෙයක් වශයෙන්. ඒ කරුණ හතම හරිද? හොඳට හිතන්න. හොඳට කල්පනා කරන්න. හොඳට විමසන්න. සම්මුති නාම ටික සිතින් බැහැර කරන්න. කනට ගෝචර වෙන්නේ බාහිර ශබ්ද. බාහිර ශබ්දයයි කනට ගෝචර වෙන්නේ. වෙන දෙයක් නැහැ. වෙන කිසි දෙයක් ගන්න බෑ. මේ කන නැමැති සතර මහා ධාතුන්ට ගෝචර වෙනවා නම් යම් දෙයක් රූප, ගන්ධ, සුවඳ හෝ රස හෝ පහස නෙමෙයි. ශබ්දයයි. ඒ ඉන්ද්‍රිය ධර්මයට අධිපති සෝත ඉන්ද්‍රියට යා නායකයා. එයා අධිපති. එයා නායකත්වය අරන් තියෙන එක ආරම්භණයක් ගන්න. මොන ආරම්භ? ශබ්ද ආරම්භණය. ඒ තමයි ගන්න පුළුවන්. අරමුණක් අරන් දෙන්න. සිතක් හදන්න. ඒතර ශබ්දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බාහිර ශබ්දේ නිට්ටයද අනිත්‍යද? ශබ්දේ මොකද්ද? ශබ්දයක් තියෙනවද? ශබ්දයක් නැහැ. ශබ්දයක් තියෙනවා කියව ගමන් දික්ටි. ශබ්දයක් තියෙනවා කියලා ගත්ත ගමන් දික්ටි. ශබ්දයක් නැහැ. සතර මහා ධාතුන්ගේ සංකලනයක්. එංගේ මිශ්‍ර භාවයක් තියෙන එතන. ඒගොල්ලෝ මිශ්‍ර වෙන්නේ යම් ආකාරයකටද? ඒ ආකාරයට තමයි ශබ්දේ නිකුත් වෙන්නේ.
අපි ඒකට නමක් දැම්ම ශබ්ද කියලා. ශබ්දේ රූපයක්. ශබ්ද කියන්නේ රූපය. ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ රූපය, රූප. ඒතර රූපය කියන්නේ මොකද්ද? රූප කිවි මහ භූත වලට. භූතයන්ගේ විකාරයට. සතර මහා ධාතුන්ට. දැන් ඒකට ඒක නිට්ටයද අනිත්‍යද? ශබ්දේ ඒක නම් පේන හැබැයි අනිත්‍ය. හටගත්ත ගමන් නැති වෙනවා. ඒක නම් ඇහෙනකොටම තේරෙනවා අපෝ හටගත්ත ගමන් නැති වෙනවා. හැබැයි ශබ්දේද නැති උන්නේ? නෑ. ශබ්දේ නෙමෙයි නැති උනේ. සතර මහා ධාතු තමයි ඇතිව නැති උනේ. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ ධර්මතා හතර හටගත්ත ශනේ නැති වුණා. ඕනොන්ට ප්‍රත්‍ය වෙන්නේ. හටගත්ත ශනේ නැති වුණා. අන්න අනිත්‍ය. එතකොට ඒ හට ගන්න ශනේ නැති වෙනවා නම් විනාශ වෙනවා නම් අතුරුදහන් වෙනවා නම් දුකක් නැද්ද? හරි. හොඳ මිහිරි, හොඳ ලස්සන මිහිරි, හොඳ අර දිව්‍ය ලෝකේ නම් එහෙම තමයි තියෙන්නේ. මිහිරි ශබ්ද නිරන්තරයෙන් නින්නාද දෙනවා. ඒකට වාදන බහන්න මොකුත් නැහැ. ඒ තමයි පිනේ ප්‍රතිඵලය. තේරෙනවද? ඒ තියෙන ඒ සංගීත භාණ්ඩවල ඊ타ත්ම මිහිරි ශබ්ද ඊ타ත්ම ලස්සනට නින්නාද දෙනවා. ඒතර කනේ ලබන්නේ ඉහළම ආස්වාදයක්. ඒ තමයි දිව්‍ය ලෝකෙ තියෙන්නේ. දැන් මෙහි මේකත් අනිත්‍යයි. ඉතින් ඒක තියෙනවා. ඒක පිනට පහළ වෙන්නේ ඒවා. ඒක අතින් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තමයි. ඒවා නිරන්තරයෙන්ම නින්නාද දෙනවා. මෙහි එන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තමයි ඇතිව නැති වෙන්නේ. අනිත්‍යයි. ඒ ඇතිව නැති වෙනද ශනයක් තුළ ඇතිව නැති වෙන දෙක තමයි දුක. රෝගයත් ඒකම තියෙනවා. මොකද රෝගය? රෝගය තමයි ඒ શબ્දයේ තියෙන විකෘති ස්වභාවය. શબ્දය හරියාකාරයට ගන්න බැහැ නම් ඒ શબ્දේ රෝග. ඒතර සතර මහා ධාතුන්ගේ විකෘතිය. ඒකට තමයි රෝග කියන්නේ. ඒතර શબ્දේ තියෙනවානේ අපි බලාපොරොත්තු වෙන්නේ මිහිරිම શબ્දය. දෙක එන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් යම් යන්ත්‍රයක් ගෝනිදුල යන්ත්‍රයක් එහෙම නැත්නම් ඔය සෙටප් එකක් මම කරේ තියෙන්නේ අපි පෙන් ඩ්‍රයිව් එහෙම නැත්නම් කැසට් පීස් පෙන් ඩ්‍රයිව් වගේ දේවල් ගහලා අපි ශබ්ද අහනවානේ සින්දු එහෙම ඒක දේවල් අහනවා. දැන් යන්ත්‍රයේ තියෙන යම් දුර්වලතාවයක් නිසා ඒක ඇහෙන්නේ ජරබර ගන්න මොකක් හරි වෙන විකාර શબ્දයක් එනවා. ඒක තමයි රෝගය. ඒක තමයි શબ્දයේ තියෙන රෝගය. ඒක શબ્දයේද රෝගය තියෙන්නේ? නෑ. සතර මහා භූතයන්ගේ රෝගය තියෙන්නේ. අනිත්‍ය දුක් රෝග. තමන්ගේ එකක් දෙක. තමන්ගේ නවන දෙයක්. ඒක තමන්ගේ එකක් නෙමෙයි. තමන්ගේ කන්න ජීවිතේ තියෙනකට එකයි ඕනේ. තමන්ගේ නා. යම් යන්ත්‍රයක් හරි මිහිරි ශබ්ද නගන යම් දෙයක් ගත්තොත් ඒක ජීවිතේටම ඒකම තමයි. එහෙමනම් තමන්ගේ එක. නෑ. එතන තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. නැසෙන දෙයක්. ශබ්දය. ඒතර ශබ්දය හට ගන්න ශනේ නැසෙනවා. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි ඇතිව නැති වෙන්නේ. නැසෙන්නේ. ශුන්‍යයි. ඒ ශුන්‍යනේ. හටගෙන මොහොතක්වත් පවතින්නේ නැහැ නැති වෙලා අතුරු දහන්නේ. ආයි ඒ ශබ්දය අහන්න බෑ. ඒ ශබ්දය හදන්න ආයි හේතු හැදෙන්න ඕන. ආයි අර සතර මහා ධාතු අර ප්‍රකෘති tattවෙන් එන්න ඕනේ ආයි. ඒ මිහිරි ශබ්දය කනට ශ්‍රවණය කරන්න. කනට ශ්‍රවණය කරන්න බෑ ධාතුන්ට ධාතු සම්බන්ධ කරලා දෙනවා. දැන් හදාගත්ත එකට මම කියලා නමක්. ඒකට මම කියලා නමක් දාගත්තා. ඒක තමයි විද්‍යාව. මෝහය. ශුන්‍යයි ගතේ තු කිසි දෙයක් නැහැ ඒකේ. සතර මහා ධාතුත් එක්ක සම්බන්ධ වෙන්නේ. අනාත්මයි. අනාත්ම කියන්නේ ප්‍රත්‍යයට අනුරූපයි ඵලෙ. ඒක අනාත්මයි කියන්නේ. ආත්මයෙන් තොරයි. උපකාරයට අනුව ඒතොර ශබ්දය යම් ආකාරයෙන්ද සකස් වෙන්නේ ඒ අනුව තමයි මේකේ සම්බන්ධ වීම. ධාතුන්ට සම්බන්ධ වීම. ඒ ශබ්දය නැමෙතේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හරියාකාරව සිද්ධ වෙන්න. එතකොට මේ කන නැමෙති සතර මහා ධාතුන්ගේ ක්‍රියාවත් හරියාකාරව සිද්ධ වෙන්න. එහෙම තියෙනවා ආත්මයි. හැබැයි ඒක තමන්ට ඕන විදිහට හැමදාම තියෙන්න ඕනේ.
එහෙම වුණොත් ආත්මයි. දැන් ආත්මද? අනාත්මද? උපකාරයට අනුවද ඵලය හැදෙන්නේ? උපකාරයට අනුව ඵලය හැදෙන්නේ. ඒ શબ્දය නැමැති රූපය ගන්න නම් ඒකට උපකාර වෙන සතර මහා ධාතු මොන ආකාරයටද ප්‍රත්‍ය වෙන්නේ? උපකාර වෙන්නේ. ඒ අනුව තමයි શબ્දේ නිර්මාණය වෙන්නේ. ඉතින් ඒකට ආත්මයක් දාන්නේ කොහොමද? ආත්ම කියන්නේ තමාගේ වශයෙන් පවතින එක. තමාගේ කැමැත්ත හැටියට. වෙනස් නොවන දෙයක්. බෑ නේද? ඒ දෙක නිසා හැදෙන සිතක්. දැන් ධාතු දෙකක් හින්දානේ සිතක් හැදෙන්නේ. දැන් දන්නවා. ඒ කියන්නේ සතර මහා ධාතු සබ්දේ නැමෙති සතර මහා ධාතු. දැන් ධාතු දෙකක් නේ හැදුවේ සිතක්. දැන් ඒතකොට නිත්‍ය දනිත්‍යද? ඒ සිත. ඒකට මොකක්ද කියන්නේ? ඒකට කියන වචනේ සෝත විඥානය. සබ්දේ පිළිබඳව ශබ්දාරම්මනේ. ආරම්මනේ අරගෙන හැදුවා සිතක්. ශබ්දාරම්මනේ සිතක් හදලා දුන්නා. නිත්‍යද අනිත්‍යද? ඒක නම් දැන් දන්නවා. ඇති වෙච්ච ගමන් නැති වෙනවා කියන්නේ. අර 17 නුත් එකයිනේ. ඇති වෙනසනේ නැති වෙන. සිත. ආයේ ශබ්දේ ආයි සිත. ආය ඇති වෙනව නැති වෙනව. ආයි ශබ්දය සම්බන්ධ වෙනවා. ශබ්දේ නෙමෙයි සතර මහා ධාතු දෙක එකතු වෙනවා. ආයි සිත හැදෙනව නැති වෙනවා. ආයි සතර මහා ධාතු දෙක එකතු වෙනවා. ආයි සිත හැදෙනවා. ආයි නැති වෙනවා. ආයි සතර මහා ධාතු දෙක එකතු වෙනවා. ආයි සිතක් හැදෙනවා නැති වෙනවා. බලන්න නැද්ද කියලා හොඳට. ඔය අකුරක් ගානේ යමෙක් ප්‍රකාශ කරන අකුරක් ගානේ සිත් දෙන්නේ නැති කිය. සෑම අකුරක් ගානේ එලපිල්ල ඒ සෑම දෙයක් පිළිබඳව සිතක් හැදෙනවා. එක වචනයක් ගත්තාම සිත් කීයක් හැදෙනවද කියලා බලන්න. අයන්න කියනකොට සිතක් හැදෙලා නැති වෙලා ඉවරයි. අල්මයන්න කියනකොට සිතක් හැදෙලා නැති වෙලා ඉවරයි. මායන්න කියනකොට සිතක් හැදෙලා නැති වෙලා ඉවරයි. නමුත් එකපාරට අපි කියන්නේ අම්මා කියලා. නෑ එතන සිත් කීයක් හැදෙනවද? අකුරක් ඉස්පිල්ල පාපිල්ල ගානේ සිත් හැදෙනවා. ඇති වෙනසනේ? නැත්නම් අපිට මේ වචනේ අර්ථය ගන්න බෑ. ඒ වචනේ අර්ථය ගන්න පුළුවන් දේ සෑම අකුරක් පාසාම එලපිල්ල පාපිල්ල පාසාම සිත් හැදුන්නේ නැත්නම් ඒ වචනේ අර්ථය ගන්න පුළුවන් බෑ. ඒකෙන් තේරුම් ගන්නකො මේ එක වචනයකින් සිත් කීයක් හැදෙනවද කියලා. ඒතර වචන එක දිගට ප්‍රකාශ කරගෙන යනකොට සිත් ආයක තමයි කියන්නේ කෝටි ප්‍රකෝටි ගණනක් එක විනාඩි 5ක් ගත්තොත් කෝටි ප්‍රකෝටි ගණනක් සිත් ඇති වෙලා නැති වෙනවා. ඒක හරි සියුම් හැබැයි ඒක මනසින්ම දකින්න ඕනේ. වෙන්නේ පේන කෙනෙක් කතා කරනවා රූපాయని ප්‍රවෘත්ති එහෙම අහනකොට අපි හිතන්නේ ආයා කියවගෙන යනවා. හැබැයි එක විනාඩි 5ක් ගත්තොත් ඒ කියපු ඒ වචනවල අර්ථය හැබැයි අර්ථයත් අපි අරගෙනත් ඉවරයි. සෑම වචනයකම සෑම අකුරකම සෑම වචනයකම අර්ථයත් අපි අරගෙනත් ඉවරයි. සිත් කෝටි ගණනක් ඇති වෙලා නැති ඉවරයි. අනිත්‍ය නිට්ටයද අනිත්‍යද? එතන අනිත්‍ය තියෙන්නේ. විඥානේ. අරමුණ දැනගෙනත් ඉවරයි. අරමුණ අරන් ඉවරයි අපි. දැනගෙන ඉවරයි. බෑ ඇතිව නැතිවෙත් ඉවරයි. එහෙනම් සෝත විඥානය අනිත්‍යයි. ඒතර අනිත්‍ය දකින්න පුළුවන්. එහෙනම් ඒ ඇති වෙනසනේ නැති වෙනවා. ඒක නිසා තමයි දුක්. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යම් දෙයක් අනිත්‍යද එතන තියෙන දුක. දැන් මේ ක්ෂණයක් පාසා ඇතිව නැති වෙනකොටම දුක නෙමෙයි තියෙන්නේ. දුක තියෙන්නේ. ඒකයි අනිත්‍ය තුල දුක තියෙනවා කියන බුදුරජාන් වහන්සේ. අනිත්‍ය තුලයි දුක තියෙන්නේ නිට්ටය නම් සැපයි. එහෙනම් සෝත විඥානය අනිත්‍යයි. දුකයි. ඒ ඇති වෙනසනේ නැති. රෝගය මොකක්ද? රෝගේ විඥානේ ගන්න බැරි වෙච්ච තැන රෝගය. සෝත විඥානේ හරියටම ගන්න බැරි නම් Tamanට දැන් සිතේ අපහසුවක් දැනෙන්නේ නැද්ද? ඒක තමයි රෝගය. දැන් රෝග වශයෙන් දකින්න කිව්වා. දැන් රෝගයක්. ඒ අරමුණ හරියාකාරව ගන්න බැරි වුණා නම් ඒක එතන රෝගයක්. දැන් රෝගයක් හැදුනහම ඇති වෙන්නේ සිතේ අපහසුතාවයක්. කයේ රෝගයක් හැදුනහම ඇති වෙන්නේ සිතේ අපහසුතාවය. මානසික රෝගයක් හැදුනොත් ඒ සිතේ අපහසුතාවය. දැන් එතකොට රෝග. තමන්ගේ
නොවන දෙයක් හැටි. තමන්ගේ දෙයක්ද? ධාතු හතර දෙයක් සිතක් හැදුවත්. තමන් හදාගත්ත එකක්ද? ශබ්ද රූපය කන සෝත. ඒතරේ සතර මහා ධාතු. බාහිර ශබ්දේ සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතුන් දෙක කොහොමද තමන්ගේ වෙන්නේ? ඒ දෙක එකතු. ඒ දෙක එකතුවක් හදපු සිතක් කොහොමද තමන්ගේ වෙන්නේ? ඒ දෙකක් තමන්ගේ නෙමෙයි. ඒ දෙක නිසා හදපු සිතක් කොහොමද තමන්ගේ වෙන්නේ? එහෙනම් මං හදා ගන්නවා. ඉතින් මමත් නැතුව කොහොමද මං හදන්නේ? ඒ ධර්මතාවය එකතුව හැදුවා සිත. ඒකේ තියෙන අනිත්‍ය, ඒකේ තියෙන දුක්ඛ, ඒකේ තියෙන රෝග, ඒක තමන්ගේ එකක් නෙමෙයි. තමන්ගේ එකක් නෙවෙයි ධර්මතාවය ඒක එකතු වෙලා සකස් කරපු එකක්. අවිද්‍යාව තුළ මමත්වය ඇතුල් කළා ඔකට. මගේ කියන ස්වභාවය ඇතුල් කළා ඔකට. අවිද්‍යාවත් එක්ක. මොහය නිසා, මුලාව නිසා, රැවටීම නිසා. එහෙනම් තමන්ගේ නොවන දෙයක්, නැසෙන දෙයක් හැටියට. දැන් නැසෙනවද තියෙනවද? කාලේ. හටගත්ත ශනේ ඉවරයි. සත විඥානි. ශුන්‍ය උදය. ශුන්‍ය උදය කියන්නේ හටගත්ත ශනේම අතුරු දාන්නේ. ආයි නෑ ඒක. ඒ සිත ආයි තියෙනවද? නෑ. හටගත්ත ශනේම අතුරු දාන්නේ. එතන ශුන්‍යයි. හිස් මොකද්ද ගන්න තියෙන්නේ? තමන්ගේ නොවන දෙයක්. ඒ කියන්නේ අනාත්ම වශයෙන්. එතන අනාත්මයි කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්. සත විඥානේ බෑ. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපව හැදෙන්නේ. උපකාරයට අනුරූපව නෙමෙයිද හැදුනේ? ඒ නිසා තමයි අනාත්මයි කියන්නේ. අනාත්මයි. ස්ථිර නැහැ. සදාකාලික නැහැ. මොහතක පැවැත්මක් නැහැ. මොහතක පැවැත්මක් තියෙනවා නම් ආත්මයි. ඒකයි කියන්නේ වර්තමාන භවයෙන් අනාගත භවයට යන්නේ එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයයි යන්නේ. මෙතන චුතිය අවසන් වෙනවත් එකම අතන ප්‍රතිසන්දි සිත පහළ වෙලා ඉවරයි. අතරක් නැහැ. පෙන්වන්න බෑ අතරක්. එහෙනම් අනාත්මයි. එතකොට මේ කරුණ තුන එකතු කරන ස්පර්ශයයි. තින්න සංගති පස්ස. සෝත සම්පස්ස. නිත්‍ය දනිත්‍ය. සිතේ ප්‍රභේදයක් ස්පර්ශය කියන්නේ. මේ කරුණ තුන එකතු වෙච්ච තැනයි තියෙන ස්පර්ශය. කරුණ තුන එකතු කළ දුන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නැත් එකතු කරන්න බෑ. ඒක සිතේ ප්‍රභේදය. සිතේ ස්වභාවය. ඒ සිතට තියෙන එක චිත්තක්ෂණය නම් ස්පර්ශයට චිත්තක්ෂණ ගන්නක් තියෙනවා. ඒකට ඒ ආශ්‍යම තමයි. එක චිත්තක්ෂණයකට තියෙන. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හට ගන්න ශරණෙන් බෙදෙනවා. ඒ තමයි අනිත්‍ය. ස්පර්ශ අනිත්‍යයි. හට ගන්න ශරණෙන් බෙදෙනවා නම් ඒක දුකයි. හැබැයි ස්පර්ශයට අපි ප්‍රියයි. ඒ ප්‍රිය අවිද්‍යාව නිසා. නොදන්නකම නිසා. නොතේරෙනකම නිසා. ප්‍රියයි. ඒතර අවිද්‍යාව, මෝහය, ඒ දෙක තියෙනවා නම් තණ්හාව තියෙන්නේද? තෘෂ්ණාව. ඒ නිසානේ ප්‍රිය. ප්‍රිය ස්වභාවය කියන්නේ තෘෂ්ණාව. ඒතර හේතුව හදලා ඉවරයි. දුකට හේතුව. අදාත් දුකෙ මිදෙන්නේ බෑ. හේතුව හදලා ස්පර්ශයට ප්‍රියයි. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඒ ස්පර්ශ හයටම ප්‍රියයි. කොහෙන් හරි එකක් සම්බන්ධ කරන්න තමයි හදන්නේ. කොහෙන් හරි එකක් සම්බන්ධ කරගන්න. නිත්‍යද? නැක චිත්තක්ෂණේ. දර හට ගන්න ශනේ බිඳෙන නිසා දුකයි. රෝග හරියට ස්පර්ශය ලබන්න බැරි වුණා නම් රෝගයක්, ශෝකයක්, කනගාටුවක්, දුකක් එන්නේ. ඉතින් එහෙනම් දැන් ඒතර රෝගය හරියට සම්බන්ධ වෙන ස්පර්ශ වෙනවා. එතකොට සතුට. දැන් තමන්ගේ නොවන දෙයක්. තමන්ගේ එකක්ද ස්පර්ශය? දැන් සිතේ ප්‍රභේදයක්. ඒතර සිතක් නැහැ කියන එක තපස් තේරෙනවා. දැන් කියලා මීට කලින් කියලා තියෙනවා සිතකුත් නැහැ කියන එක. ඒ තුන්ගෙන් හටගන්නේ ස්ථිරපවතින සිතක් නැහැ. සිතක් හටගන්නවා. හටගන්නේ හේතුන්ගෙන්. හේතු නැති වුණොත් සිත හටගන්න බෑ. ඒ තමයි ස්වභාවය. නැත්තම් කවදාවත් මේ සංසාරේ මිදෙන්න බෑ.
මොකද සිත ස්ථිරව පවතින එක නම් කවදාවත් මේ සංසාරෙ මිදෙන්න බෑ. කොහොමද මිදෙන්නේ? ස්ථිරව පවතින එක. එහෙනම් සසරෙන් මිදෙන්න බෑ. එයා එහෙනම් හැමදාම කර්මයක් කර්මණු කරලා තව භවයක් හදනවා. නැහැ. කර්මශය කළොත් සිතට රැඳීමක් නැහැ, පැවැත්මක් නැහැ. එයාට ලගින්න බෑ. අන්න එතකොට ප්‍රතිසන්දියක් ගන්න බෑ. ඒක තමයි අරිහත්ත්වය කියන්නේ. ඒ තමයි ස්කන්ධ පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය. කෙලස්. ඒතර කෙලස් පිරිණු වුණාම, කෙලස් අවසන් වුණාම සිතට රැඳෙන්න බෑ. සිතට ලගින්න තැනක් නැහැ. එයාට ලගින්න බෑ. හැබැයි හේතුන්ගෙන් හට ගන්න ශනිකය බිඳිනවා. හැබැයි පුනර්භවයක් සඳහා යට හේතු හදලා නැහැ. මෙතන. ඒ තමයි කර්ම. සංස්කාර. සංස්කාරයක් කොනේ ප්‍රතිසන්දි විඥානයට. සංකාරපච්චය විඥාන. සංකාර නිරෝධ විඥාන නිරෝධෝ. අවිද්‍යා පච්චය සංකාර. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව යත්තේ වශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධෝ. දැන් විද්‍යාව උපදවපුවාම අවිද්‍යාව දුරු කරපුවාම එහෙනම් සසරෙ මිදෙන්නවද? එකම ධර්මයද තියෙන්නේ? එකම ධර්මයි තියෙන්නේ. මොකද්ද? අවිද්‍යාව. දැන් එතකොට ඒසෝත සම්පස්ස නිසා හටගන්නා වේදනාව. වේදනාවක් තියෙනවනේ. සෝත සම්පස්සජ වේදනා. ඒ කියන්නේ සම්මුතියෙන් ගත්තොත් කන මූලික කරගෙන හටගන්න විදීමක් තියෙනවා. ඒ ආස්වාදයක් විදිනවනේ අර ශබ්ද ආරම්භනේ අරගෙන විඥානයක් හදාගෙන ස්පර්ශ කරගෙන විදීමේ සිතක් හදනවා. සිතේ ප්‍රභේදයක්. වේදනාව, වින්දනය, විඳීම. සිතේ ප්‍රභේදයක් විතරයි. දැන් වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. චිත්තක්ෂණය. විඥාණයටත් ස්පර්ශයටත් වේදනාවටත් චිත්තක්ෂණ තුනයි. එනසොත සම්පස්සච වේදනා. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. අන්න දර්ශනය කරගන්න. දැන් මේ කතා කරන්නේ නාම ධර්ම ගැන, ඉස්සෙල්ලා කතා කරේ රූප ධර්ම ගැන. කනයි ශබ්දය කියන්නේ රූප. විඥාන ස්පර්ශ වේදනා කියන්නේ නාම ධර්ම. එහෙනම් සෝත සම්පස්සච වේදනා. විඳීමක් තියෙනවා. දැන් නැහැ කියන්න බෑනේ. අපි විඳිනවනේ. කන ඉස්සරහට දාලා විඳීමේ සිතක් හදනවා. අර නාම ධර්ම තුන අනුපිළිවෙලට අරන් එවිලා. එතනින් තව දෙකක් අරන් ගිහලා කර්මයක් හදාගන්නවා. ඒ තමයි විඳින දේ හඳුනා ගන්නවා, හඳුනාගත්ත දේ බලවත් කරනවා. බලවත් කරන්නේ ආසාවෙන් තරහෙන් විනිශ්චයකට යනවා. සංඥාව විනිශ්චයකට යනවා. හඳුනාගත්ත දේ විනිශ්චයකට හොඳයි නරකයි. ඒක හොඳයි ඒක නරකයි. එතකොට නරකයි කිව්වොත් ව්‍යාපාදේ, හොඳයි කිව්වොත් ලෝභය. ආසාව. ඒතර ආසාවයි තරහවයි තියෙන්නේ. ඇලීමයි ගැටීමයි. ඉතින් ඇලීමයි ගැටීමයි රහතන් වහන්සේට නෑ. කාටද තියෙන්නේ ඇලීමයි ගැටීම? ප්‍රත්‍යක්ෂණ පුච්චරයට. එහෙනම් වේදනාව නිට්ටයද අනිත්‍යද? චිත්තක්ෂණේ ඇතිවනසනේ නැතිවන. ඒ ඇතිවනසනේ නැති වෙන්න නිසා තමයි දුකයි කිව්වේ. දුක තියෙන්නේ එතන. ඇතිවනසනේ නැති වෙන හින්දා. නැත්නම් ඒ සුඛ වේදනාවෙම ඉන්න පුළුවන් නම් ජීවිතේ තියෙන එක ආයි මේ බණ අහන්න ඕනේ නැහැ. මොකටද බණ අහන්නේ? ආස්වාදයක් තියෙනවා, ආදීනවයක් තියෙනවා, මිදීමක් තියෙනවා. ආදීනවය ඊටමත්ම බිහිසුණුයි ආදීනවය. ආස්වාදය ඊටම සුළුයි. ආදීනවය අතිශය භයංකාරයි බිහිසුණුයි. එහෙනම් මිදීමක් ඕනේ. මිදීමක් තියෙන නිසා මිදෙනවා. ආස්වාදයක් තියෙන නිසා එළෙනවා. ආදීනවයක් තියෙන නිසා ආදීනවය දකින්න. නැත්තම් දකින්න බෑ ආදීනවය. ආදීනවයක් තියෙන හින්දා තමයි ආදීනවය දකින්න. මිදීමක් තියෙන නිසා තමයි මිදෙන්නේ. දැන් අපි මිදුණද? නෑ නේද? අපි මිදෙන්න නම් හිතන හැමදාම කල්පනා කරන මේකෙන් මිදෙන්න ඕනේ, කොහොම හරි ගැලවෙන්න ඕනේ. කොහොම හරි නම් මේක නම් ඉවරයක් කරගන්න ඕනේ. අම්මෝ අපාය නම් හරි බයයි. සංජීව නිරේ විතරක් මතක් කරොත් ඒක මපුදුම දෙයක්. අම්මෝ බෑ. പ്രേත ලෝකේ අම්මෝ කොච්චර භයංකාරද. තිරිසන් ලෝකේ අපෝ බෑ. හැබැයි නම් ගැලවෙන්න නම් ධර්මයම තමයි තියෙන්නේ, වෙන කිසි දෙයක් නෑ. ධර්මය හැර වෙන කිසි දෙයක් නෑ. പ്രേත ලෝකයේ තිරිසන් ලෝකයේ නිරයෙන් ගැලවෙන්නේ.
කිසිම දහමක්, කිසිම දර්ශනයක්, කිසිම පිළිවෙතක්, කිසිම ප්‍රතිපදාවක් නැහැ. പ്രേත, තිරිසන්, නිරය ගලවන්න. තියෙනවා එකක්. ඒ තථාගත ධර්ම. එහෙනම් වේදනාව අනිත්‍යයි. අනිත්‍ය තැන තියෙන තැන දුකයි. ඒ වේදනාව හරියාකාරව ගන්න බැරි වුණා නම් සුඛ වේදනාව රෝගයක්. සිතට අපහසුතාවක් දැනෙනවා. සුඛ වේදනාව හරියාකාරව විඳින්න බැරි වුණ තැන නෙමෙයිද ගැටින්නේ. අපහසුතාවයේ සිතට ශෝකය කනගාටු එන්නේ. ඉතින් ඒකයි රෝගයට වේදනාවයි. තමන්ගේ නොවන දෙයක් හැටියට ගන්න. තමන්ගේ එකක්ද වේදනාව? එහෙම නැතුව අර සතර මහා ධාතු දෙකක් සම්බන්ධ කරලා සිතක් හදලා කර්ණ තුන එකතු කරලා ස්පර්ශ, ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන විදීමේ සිතක් හදාගත්තද? එහෙම නැත්නම් තමන් විඳිනවද? හැබැයි හැමදාම ගන්න තමන් විඳින දෙයක් හැටියට. තමන්ගේ දෙයක් හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ගේ නොවන දෙයක් හැටියට ගන්න. තමන්ගේ දෙයක් හැටියට ගත්ත ගමන් දීට්ටි. නිත්‍ය වශයෙන් ගත්ත ගමන් දීට්ටි. සැප වශයෙන් ගත්ත ගමන් දීට්ටි. සුඛ වශයෙන් ගත්ත ගමන් දීට්ටි. නිරෝග වශයෙන් ගත්ත ගමන් දීට්ටි. තමන්ගේ වශයෙන් ගත්ත ගමන් දීට්ටි. පවතින දෙයක් තියෙන බව ගත්ත ගමන් දීට්ටි. නෑ හටගන්න ශරණේ නැති වෙනවා. ශුන්‍යතාවය නොදකින තාකල් දික්ටි. ආත්ම වශයෙන් ගන්න තාකල් දික්ටි. හතම දික්ටි වලට හිර වෙලා තියෙනවා. දික්ටි හතක් තියෙනවා. හතම ගලවන්න ඕනේ. සම්මා දිට්ඨියට. එහෙනම් නිවැරදිව කල්පනා කරන්න ඕනේ. සම්මා සංකප්පයට එන්න ඕනේ. නිවැරදිව හිතන්න ඕනේ. නිවැරදිව කල්පනා කරන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨියට එන්න පුළුවන්. දැන් එහෙනම් වේදනාව තමගේ නොවන දෙයක්. නැසෙනවද නැද්ද? හටගෙන නැසෙනේ බින්දෙනවා. නැසෙන දෙයක්. ශුන්‍ය හිස් මොහතකවත් පැවැත්මක් නැහැ. ඒ තමයි ශුන්‍යයි කිව්වේ හිස්. මම කියන්න බෑ, මගේ කියන්න බෑ, මට අයිති කියන්න බෑ. ඒ සෑම ස්වභාවයකින්ම ශුන්‍යයි. ආත්මය කියන්න බෑ. ඒ සියලුම ස්වභාවයන්ගෙන් ශුන්‍යයි. හිස්. තමගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. අනාත්මයි. ප්‍රත්‍යයට අනුරූප හැදුනේ. සුඛ වේදනාව හෝ දුක වේදනාව හෝ උපේක්ඛා වේදනාව තමන්ගේ කැමැත්ත හැටියටද ප්‍රත්‍යයට අනුරූපව. උපකාරයට අනුරූපව හැදුවේ. උපකාරුනේ යම් ආකාරයෙන්ද ඒ ආකාරයෙන් හැදුනේ. ප්‍රත්‍යයට අනුරූපව හැදුවේ. එහෙනම් අනාත්මයි. නිවැරදිව දැනගන්න කිව්වා, නිවැරදිව දැක ගන්න කිව්වා. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගත්තොත් අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා. එකම ධමයි නසන්න තියෙන්නේ. ඒ නසන්න තියෙන ධම අවිද්‍යාවයි. විද්‍යාව උපදිවද? එහෙනම් අවිච්ඡා යත්තේ වස්සේස විරාග නිරෝධා. අවිද්‍යාව නිරෝධයි. සංකාර නිරෝධෝ. සංස්කාර නිරුද්ධයි. කර්ම නිරුද්ධයි. කර්ම අවසන්. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. එන විඥානය නිරුද්ධයි. දැන් බලන්න පොඩ්ඩක් හිතලා බලන්න, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙච්චර වෙලා කතා කළා අපි දැන් කෝ පුජ්‍යලේ, කෝ සත්‍යේ, කෝ කෙනෙක්. මේ කතා කළේ නාම රූප දෙක ක්‍රියාවක් ගැන නේද? තියෙන්නේ එච්චරයි කිව්ව එකයි බුදුරජාණන් වහන්සේ. ඒතර හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මහණෙනි සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි මම සියල්ල නාම රූප දෙක තුල ඇතුළත් කරනවා. එච්චරයි තියෙන්නේ ලෝකේ. අපි කතා කළේ මෙච්චර වෙලා නාම රූප දෙකක් ගැන. පුජ්‍යලයක් ගැන කතා කරන්න බෑ. පුජ්‍යලයක් නැහැ, සත්‍යයක් නැහැ, ජීවියෙක් නැහැ, කෙනෙක් නැහැ, මානවයෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ. ශුන්‍යයි කිව්වේ ඒකයි. මම කියන ස්වභාවයෙන් ශුන්‍යයි. හිස්. මගේ කියන ස්වභාවයෙන් හිස්. මට අයිති කියන ස්වභාවයෙන් හිස් ශුන්‍යයි. මගේ ආත්මය කියන ස්වභාවයෙන් හිස් ශුන්‍යයි. හැබැයි දාගෙන තියෙනවා. මමත් ඉන්නවා, මගෙත් තියෙනවා, මට අයිතියක් තියෙනවා. ආත්මකාරයට පින් දෙනවා. පාර්ලව ගියම මේ පින අපි පාර්ලවගේ ආත්මකාරයට ලැබේවා කියලා එහෙමවත් කියනවා. ආත්මකාරයෙක් ඉන්නවා. සමහර තැන්වල කියනවා. ඒකයි මම කිව්වේ. එතකොට එතන මොකද්ද තියෙන්නේ? ආත්ම සංකල්පය. ඒතර බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා.
ආත්මයක් යහපැත්තට ගියා කියලා. වර්තමාන භවෙන් ගිය ආත්මකාරයද? කාර්යයක් ඉන්නේ. මේ කාර්යය කියලා කොටසක් නම් ඉතින් ඉන්න රටේ නේ. පාන්කාරය ඉන්නවා, පත්තරකාරය ඉන්නවා, බෝතල් පත්තරකාරය ඉන්නවා. එතකොට එහෙම තියෙනනේ. අරත්තකාරය ඉන්නවා. ඒ ආදි වශයෙන් තියෙන. නඩුකාරයෙක් කියලා තියෙනවා. අද එහෙම ඉන්නවා. දැන් ආත්මකාරයෙක් ඉන්නවද? එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. අනාත්ම ලක්ෂණයක් පෙන්වනවා. ආත්මෙන් තොරයි කියන එක පෙන්වනවා. එහෙනම් දැන් මේ අද ගත්තේ තව එකක්. දැන් අපි නාසය ගැන කතා කරමු කාල වේලාවත් සම්බන්ධ කරලා. යාද උදේත් බණ තුනක් කිව්වා ඊයේ බණ පහක් කියලා තියෙන ප්‍රඥානාලිකාවට. ඒක වෙහසයි හැබැයි. මේ ප්‍රඥානාලිකාවේ බණ පහක් රෙකෝඩින් කරා. අද උදේ 6 ඉඳන් 7 වෙනකන් එකයි. ආයි 8 ඉඳන් 9 වෙනකන් එකයි. ආයි 9 මාර ඉඳන් 10 මාර වෙනකන් එකයි. ධර්ම දේශනා 8ක් රෙකෝඩින් කරගෙන ගියේ කට්ටිය. ඉතින් වෙහසයි. හැමනේ අපි නාසය දැන් නාසයක් තියෙනවා. නාසයෙන් ඇයි දැන් කන ගැන කියපු විදිහටම ගන්න ආයි මුලට යන්න ඕනේ නෑනේ දැන් හැදුවා හදපු හැටි දැක්කනේ විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතනන්නේ තියෙන්නේ. එතකොට එහෙනම් නාසයක් හදලා නෑනේ. හැදුවේ සතර මහා ධාතුන්ගෙන්නේ. එතකොට නාසය කියන්නේ සතර මහා ධාතු. දැන් සතර මහා ධාතුන්ගේ අනිත්‍ය දකින්න. නාසය අනිත්‍යක් වෙන්න යන්න එපා. සතර මහා ධාතු එතන තියෙන. සුද්දාශ්‍රය කලාපය එතන තියෙන. ඒකේ ස්වභාවය තමයි චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැතිවන ස්වභාවය. අන්න එතන අනිත්‍ය තියෙනවා. එතකොට චිත්තක්ෂණ 17යි කියන්නේ තත්පරයක් ලක්ෂයකට කෝටියකට බෙදුවා ඊටතර අඩු කාලයක්. අන්න එතනයි අනිත්‍ය තියෙන්නේ. ඒකයි මනසට හසු කරගන්න ඕනේ. සිතට හසු කරගන්න ඕනේ. නාසය දකින්න බෑ එතකොට. එතකොට සතර මහා ධාතු දර්ශනය වෙනවා හැබැයි මනසට. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි දර්ශනය වෙන්නේ. ඒ ක්‍රියාව තුළ අනිත්‍ය තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තුළයි අනිත්‍ය තියෙන්නේ. නාසය නෙමෙයි අනිත්‍ය තියෙන්නේ. එහෙනම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දැක්කම අනිත්‍ය දකිනවා. ඒ තමයි චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන ස්වභාවය. අන්න එතන අනිත්‍ය තියෙනවා. ඒතර ඒ අනිත්‍ය අපට දර්ශනය කරන්නේ නුවණකුත් එක්ක ඥානයක් එක්ක. එතන උද්‍යව ඥානය. උද්‍යවයන් දර්ශන ඥානය. උද්‍ය කියන්නේ හට ගන්න. වේය කියන්නේ නැති වෙන. හට ගන්න ශනේ වේය. උද්‍යවේ දර්ශන දකින්න ඥානය නුවණි. උද්‍යවයන් දර්ශනය ඇති කරනවා අනිත්‍ය ලක්ෂණය. උද්‍යව්‍යානු දර්ශන ඥානය බලවත් කරනවා අනිත්‍ය ස්වභාවය. මනසට මෙච්චර කාලයක් නිට්ටය ස්වභාවයයි කියලා හිතාගෙන හිටියානම් ඒ ස්වභාවය නැති කරනවා අනිත්‍ය ලක්ෂණය දර්ශනය කරනවා උද්‍යව්‍යා ඥානය. එහෙනම් නාසය අනිත්‍ය නැහැ. හටගන්න ශනේ බිඳිනවා නම් එතන තියෙන දුක. ඒ තමයි අනිත්‍ය නිසා දුකයි කිව්වේ. හටගන්න ශනේ බිඳිනවා. එහෙනම් දුකයි. රෝග. නාසය නෙමෙයි රෝගෙන්නේ. අපි කියන්නේ හැබැයි වෛද්‍යවරයා ළඟට ගිහලා මගේ නාසයේ අපහසුතාවයක් තියෙනවා. යම් කිසි රෝගයක් ඇතුළත අභ්‍යන්තරේ. නාසයේද තියෙන්නේ? නෑ. හැබැයි අපි එහෙම කියන්න ඕනේ කියලා ડોක්ටර් ගාවට ගිහින්. එතකොටනේ බලන්නේ. නැත්නම් සතර මහා ධාතුන්ගේ අපහසුතාවයක් තියෙනකොට ડોක්ටර් හයි කොහෙද තියෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. ඒ තමයි ව්‍යවහාරයට සම්මුතිය ඕන කියන්නේ. එදිනෙදා සමාජ ජීවත් වෙන ව්‍යවහාරය සඳහා අපිට මේ සම්මුති නාම ඕනේ. නැතුව බෑ. හැබැයි ධර්මයේ දකින්න තියෙන්නේ මනසේ. ඒතර රෝගය තියෙන්නේ නාසයේ නෙමෙයි. සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපේ රෝගය තියෙන්නේ. තමන්ගේ නොවන දෙයක් හැටියට. තමන්ගේ දෙයක්. එහෙනම් ඒ තමන්ගේ නොවන දෙයක් කියන්නේ. දැන් අර මුලින් ඉඳලා බලාගෙන ආවනේ. කොහොමද පටන් අරගෙන ක්‍රමයෙන් ආවි කියලා. ඒතර තමන්ගේ එකක් නෙමෙයිනේ. නේ. එහෙනම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව එතන තියෙන්නේ. තමන්ගේ එකක් නෙමෙයි. නැසෙන දෙයක්. හටගන්න ශනේ නැසෙන විනාශය අතුරුදහන්. ආයි දකින්න බෑ ඒක.
අයර කම්ම චිත්ත ඍතු ආහාර පිටිපස්සෙන් ඉඳගෙන දෙනවනේ. උපස්තම්භක සහයෝගය දෙනවා. සහයෝගය දීලා දෙගෙන යනවා. මේ ප්‍රවෘත්තියත් ඒ විදිහම තමයි. මේ සංසාර ප්‍රවෘත්තියත් ඒ විදිහම තමයි. දැන් දුක් වශයෙන් ඒතර අනිත්‍ය නැසනේ දුක් එන රෝග වශයෙන් තමන්ගේ නොවන දෙයක් වශයෙන් නැසෙන දෙයක් වශයෙන් හට ගන්න සනේ බිඳෙන ශුන්‍යයි බලන්න හදනකොට නැති වෙලා ඉවරයි සතර මහා ධාතු දකින්නත් බෑ බලන්න හදනකොට නැති වෙලා ඉවරයි ඒ තමයි ශුන්‍යයි කියන්නේ ඇති වෙනසනේ නැති වෙන්නේ ඒ ශුන්‍යයි අනාත්මයි කියන්නේ තමගේ වශයෙන් පවත්තන්න බෑ තමගේ වශයෙන් පවත්තන්න පුළුවන් නම් එහෙනම් නාසය හැමදාම අපට ඕන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. තමන්ට ඕන විදිහට පවත්තන්න බෑ. තමන්ට ඕන විදිහට පවත්තන්න බෑ. ඒක තමයි අනාත්මයි කියන්නේ. ප්‍රත්‍යයට අනුරූපයි. උපකාරයට අනුරූපයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒතර උපකාරයේ කර්මය සිතේ ප්‍රවෘත්තිය, සිත උෂ්ණ ආහාරය. ප්‍රත්‍යයට අනුරූපයි ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට බාහිර ගන්ධය නාසයට ගන්න බාහිර ගන්ධය. ඒ ගන්ධයට මොකද්ද ගන්ධය කියන්නේ? ගන්ධය කියන්නේ රූපයක්. රූපයක් කියන්නේ භූතයන්ගේ විකාර ස්වභාවය. ගන්ධක් හෝ සුවඳක් විතරනේ. ගඳ සුවඳ වෙන් කරන්නේ විනිශ්චය. සංඥාවෙන්. සංඥාවෙන් තමයි වෙන් කරන්නේ මේක ගඳයි මේක සුවඳයි කියලා. ඒතර සංඥාවෙන් වෙන් කරපුවාම දැන් එතකොට මේක හොඳයි මේක නරකයි. දැන් විනිශ්චය. මේක හොඳයි කිව්වොත් ආස්තාව, ලෝභය, නරකයි කිව්වොත් අමනාපය. දැන් ඇලෙනවා ගැටෙනවා. දැන් සංඥාවෙන් වෙන් කළේ. හඳුනා ගැනීම. තුළ වෙන් කර. ගඳ සුවඳ හඳුනා ගන්නවා. මේක ගඳයි මේක සුවඳයි. ඒතර දැන් විනිශ්චයට ගියා. මේක හොඳයි. මේක නරකයි. දැන් සංඥාව නේද වෙන් කළේ. දැන් සංඥාව කියන්නේ මොකක්ද? මිරිඟුව. දැන් මිරිඟුව හොඳයි. නරකයි. දැන් වටිනාකමක් දුන්නා. මිලක් නියම කරා. හොඳ දෙයට මිලක් නියම කරනවා. දැන් මිරිඟුවට මිලක් නියම කරා. එහෙම නැත්තම් නරකයි කිව්වා. දැන් අවිද්‍යාවනේ. මෝහයනේ. එහෙනම් බාහිර ගඳ සුවඳ හට ගන්න සැනේ නැති වෙනවා. රූපයක ස්වභාවය ඒකනේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට රැඳීමක් නැහැ. ඒකට රැඳෙන්න බෑ. රැඳීමක් නැහැ. මොහතකවත්. තත්පරයක නැහැ. තත්පර ලක්ෂයකට බෙදුවා. එතන රැඳීමක් නැහැ. එතන අනිත්‍ය තියෙන්නේ. බාහිර ගන්ධය. එහෙනම් අනිත්‍ය නම් යම් දෙයක් එතන තියෙන දුක. දුක් වශයෙන් දකින්න. රෝග වශයෙන් දකින්න. රෝග කියන්නේ සුවඳක් ආග්‍රහණය කරන්න පුළුවන් නම් රෝගයක් නැහැ. හැමදාම. අපි පොඩ්ඩක් හරි වෙනස් වුණා. ඒතර සිතට අපහසුවක් දැනෙනවා. ඒ තමයි රෝගය. තමන්ගේ නොවන දෙයක්. ඇටියට දකින්න. බාහිර ගන්ධය තමන්ගේ එකක්ද? නෑ. ඒක සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. තමන්ගේ එකක් නෙමෙයි. නැසෙන දෙයක් හැටියට ගන්න. නැසෙනවා. ඇතිවනසනේ නැති වෙනවද නැද්ද? ඒ ගඳ සුවඳ පවතිනවද? නෑ. ගඳත් ශරෙන් අතුරුදහන් වෙනවා. සුවඳත් ටික වෙලාවක් වුණා තියෙන්නේ. හැබැයි ටික වෙලාවක් නෑ. ඒක ප්‍රත්‍යයට අනුරූපව තමයි තියෙන්නේ. උපකාරයට අනුරූපවයි තියෙන්නේ. නැසෙන දෙයක් හැටියට. ශුන්‍ය දෙයක් හැටියට. හිස් ගත යුතු දෙයක් නෑ. අනාත්ම දෙයක් හැටියට දකින්න. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. පුලන්ද තමාගේ වශයෙන් පවත්වන්න. එන හැමදාම මුළු ගේම සුවඳයි. නිරන්තරයෙන් මොකද ගහන්න ඕනේ නේ කිසිම දෙයක්. හැබැයි කර්මයෙන් නම් එහෙම හටගත් එකක් තියෙනවා. අර ස්වාමීගේ මේ මුඛ්‍ය මහනෙල් මල් සුවඳ හැමුවනේ. ඒක කර්මයෙන් හටගත් එකක්. හැබැයි ඒක නැති හැමදාම. ඒක ස්ථිර එකක්ද? නෑ. ඒකත් අනිත්‍යයි. අර කර්ම ප්‍රත්‍යයෙන් අර සුවඳ විහිදවන මුකෙන්. අර මහානෙල් මල් සුවඳ හැමෝට දන්නවනේ මේ කතාව. අර කාන්තාව ඇඬුවේ
මහානෙල් මල් දෙකක් අතර දින්නාම ඒ මහානෙල් මල් දෙකෙන් බොහලා වහම තමන්ගේ ස්වාමියා මතක් වුණා. ඒතර ස්වාමියා මහානෙලානේ හිටියේ. දන්නවනේ කතාව. ඒතර මුකෙන් කතා කරනකොට මුකෙන් පිට වෙන්නේ මහානෙල් මල් සුවඳ. හැබැයි ඒක කර්ම ප්‍රත්‍ය. ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. තමන්ගේ ඇති සුවඳ නෙමෙයි. ඒතර ඒකේ හේතුව බුදුරජාණන් වහන්සේ කිව්වා. රජුරවන්ට. රජතුමනි ඔක කර්මයෙන් හටගත් එක. එයා හඬනගල සාදුකාර දුන්නා කිව්වා. බුදුන්ගේ ගුණ කියන කොට මේ මොහොත පාර හඬනගල සාදුකාර දුන්නා කිව්වා. ඒකේ ප්‍රතිඵල කිව්වා. මොකෙන් මහානෙල් මල් සුවඳ හමන්නේ. කටෙන් සුවඳ විහිදුවා. කාගේ කටෙන්ද සුවඳ විහිදෙන්නේ? නැහැ. මොකෙන් විහිදෙන්නේ මොක දුර්ගන්ධයක්. හැබැයි අර පුච්චලයාගේ මොකෙන් විහිදෙන්නේ මහානෙල් මල් සුවඳ. ඒක කර්ම ප්‍රත්‍ය. දෙයියෝ දුන්නද? කවුද හැදුවේ? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකට හේතුව මොකද කියලා. එහෙනම් තමගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. බැහැ. ඒ දෙක නිසා හැදෙන සිත. ඥාන විඥානය. නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ චිත්තක්ෂණය ආයශ ඇති වෙනසනේ නැති වෙනවා. ඒ ඇති වෙනසනේ නැති වෙනවා නම් එතන තමයි දුක තියෙන්නේ. අනිත්‍ය තුල දුක. හටගන්න ශනේ නැති වෙනවා. ඥාන විඥානි. නම් හටගත්ත ශනේ නැති වෙනවා නම් එතන දුකයි. ඒතකොට මේ විඥානේ හරියට හදාගන්න බැරි නම් සිතට අපහසුයි. රෝගයක්. රෝග වශයෙන් දකින්න කියනවා. තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. තමන්ගේ එකක් නෙමෙයි. නාසයයි ගන්ධයයි නිසා හැදුව එකක් ඒක. තමන්ගේ එකක් වෙන්නේ කොහොමද? තමන්ගේ එකක් දාගත්ත මනසින් අවිද්‍යාව නිසා, මෝහය නිසා. නෑ, සතර මහා ධාතු කොටස් දෙකක් එකතු කරලා හදපු ධර්මතාවයක්. ඝන විඥානි, ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. තමන්ගේ නොවන දෙයක් හැටියට ගන්න. පැත්තකට දාන්න තමන්ගේ එකක් නෙමෙයි මේක. නැසෙන දෙයක්. හට ගන්න ශනේ බීදෙනවා. ශුන්‍ය වූදයක් හැටියට දකින්න. හිස් ගත යුතු දෙයක් නෑ. ඇතිවන ශනේම නැති වෙනවා නම් මොකද්ද ගන්නෙ? ශුන්‍ය හිස්. තමගේ වශයෙන් පවත්වන්න බෑ. තමාට ඕන විදියට තියාගන්න බෑ. ප්‍රත්‍යයට අනුරූපව හැදෙන්නේ. ඥාන විඥානය. උපකාරයට අනුරූපව හැදෙන්නේ. උපකාරය උනේ අර සතර මහා ධාතු කොටස් දෙකක් යම් ආකාරයකට උපකාර වුනේ. ඒ ආකාරයටයි සිත හැදුවේ. මේ ප්‍රත්‍යයට අනුරූපවනේ හැදුවේ. Tamanට සුවඳයිද? නෑ. සුවඳ දැනගැනීමේ සිතක් හැදුවා. ඒ සතර මහා ධාතු කොටස් දෙකක් සම්බන්ධ කරලා දීලා. නේ? එහෙනම් අනාත්මයි. ප්‍රත්‍යයට අනුරූපව හැදුවේ. උපකාරයට අනුරූපයි ඵලය හැදුවේ. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. එහෙනම් ගාන සම්පස්සය. ඒ කාරණා තුන එකතු කළේ මොකක්ද? ස්පර්ශය. ඒ බාහිර ගඳ හෝ සුවඳ නාසයට ස්පර්ශ වෙන්නේ. එතන නාසයටද ස්පර්ශ වුනේ. දැන් නාසයක් නැහැ. දැන් කර මුලට ගිහලා ආයෙ විසඳ ගන්න. දැන් එකක් මම විසඳලා දුන්නානේ මුලින් පටන් අරගෙන. ඒතර ඒ විදිහම තමයි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පහම. එහෙනම් ඒ බාහිර සුවඳ කියන්නේ එතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ගඳ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවත් එක්කයි සම්බන්ධ වෙන්නේ. මට සුවඳකුත් නැහැ, මට ගඳකුත් නැහැ. ඒතර ස්පර්ශය සිතේ ප්‍රභේදයක්. විඥානේ හටගත්ත තැනම තියෙන ස්පර්ශය. තින්න සංගති පස්සෝ. තුන් කරුණ එකතු කළ ස්පර්ශය. එතන ස්පර්ශය සිතේ ප්‍රභේදය. නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය නම් එතනම තමයි දුක. එහෙනම් රෝග වශයෙන්. ඒතර හරියට මේ ස්පර්ශය සිද්ධ වුනේ නැත්නම් සිතට ශෝකයක්. සෝද හරියටම ආග්‍රහණය කරලා ඒ වින්දනය ලබන්න බැරි නම් සිතට අපහසුයි. රෝග වශයෙන් දකින්න. තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. තමන්ගේ දෙයක් දෙක. නේ කොහොමද හැදුවේ? සතර මහා ධාතු කොටස් දෙකක් හැදුවා සිතක්. තුන් කරුණ එකතු කළ දුන ස්පර්ශය. ඒතර තමන්ගේ කද්ද? තමන්ගේ නොවන දෙයක් හැටියට.
නැසෙන දෙයක් හට ගන්න ශනේ බින්දෙනවා. ශුන්‍ය හිස් ගත යුතු දෙයක් නේ. තමගේ වශයෙන් පවත්න්න බෑ. තමගේ වශයෙන් පවත්න්න පුළුවන්. නිත්‍ය මොහතකට එක විනාඩි කිහිපෙ මොහතකට අපයත්මන්නේ. ස්පර්ශ නාම ධර්මයේ චිත්තක්ෂණයේ අවශ්‍ය. චිත්තක්ෂණේ රැඳීමක් නැහැ. ක්‍රියාවක් තියෙන්නේ. රැඳෙන්න බෑ. ක්‍රියාවක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ මේ නාම රූප දෙකක් ඕනෝන්ට ප්‍රත්‍ය වීමක්. මෙතන හොයන්න එපා සත්‍යයේ පුජ්‍යලේක ආත්මයේ ජීවියේ කෙනෙක් හොයන්න එපා. එහෙම එකක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ නාම රූප දෙකක් ඕනෝන්ට ප්‍රත්‍ය වීමක්. ඕනෝන්ට උපකාර වීමක් තියෙන්නේ. ඒක තමයි අවිද්‍යාව තුළ මෝහය තුළ මමත්වයක් හදාගත්තේ. මම කියන ස්වභාවයක් හදාගත්තා. මගේ කියන ස්වභාවයක්. මට අයිති කියන ස්වභාවයක් හදාගත්තා. ඒක දැන් මම කියලා කෙනෙකුත් නැත්තම් මගේ කියලා බාහිරින් ගන්න කවුද? හැබැයි දැන් අරන් තියෙන්නේ. මම ගෙදර ඉන්න පවුලේ කට්ටිය කාගේ එතකොට. දැන් පවුලේ කට්ටිය කාගේ? හැබැයි ඒගොල්ලෝ එළියට දාන්න බෑ මගේ නෙමෙයි කියලා. ආවේ ඒගොල්ලොත් එක්ක. හැබැයි ඒගොල්ලොත් එක්ක ආවේ සමුතිය. ධර්මය අවබෝධ කරපුවාම තමයි තේරෙන්නේ මේ එක්කෙනෙක්ම මගේ මේ එක්කෙනෙක්ම මගේ නෙමෙයි. මට අයිති නැහැ මේ එක්කෙනෙක්වත්. එයාලා යම් කර්මයක් කළා වද. ඒ කර්මය අනුව යාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හදාගත්තද? එයාගේ කර්ම අනුව එයායි ටික හදාගත්තේ. එයාගේ පැවැත්ම හදාගත්තේ. එයාගේ ප්‍රවෘත්ති හදාගත්තේ. එයා කරගත්ත කර්ම අනුව. එයා කරගත්ත කර්ම අනුව හදාගත්තේ. දැන් මේකේ තමයි කිව්වත් දන්නේ. අපි දැන් කෙනෙක් මරුණාම පින් දෙනවනේ. ඔව්. ඊට ඉස්සෙල්ලා බණක් කියනවා. දැන් බණ කියන්නේ මොකටද? දැන් මේ ලෝකේ මොනතරම් පින් කරපු අයත් දැන් උදාහරණයක් ගත්තොත් මල්ලිකා දේවිය හොඳට පින් කරන්නේ. අසරදුස මහා දානයක් දුන්නු කාන්තාවක්. තර බුදුරජාන් වහන්සේ අවුරුදු 20 ගාණක් ඇසුරු කළානේ. දින 7කට දුගතියක උපන්නේ ඉපදුනාද නැත්ද? දින 7කට දුගතියක ඉපදුනා. තර බුදුරජාන් වහන්සේ දන්නවා මෙයා කරලා තියෙන මේ අකුසලේ විපාකද මෙච්චරයි. මොකද එයාගේ කුසල් අතිශය බලවත්. හැබැයි අවසාන අරමුණට ගත්තේ අකුසල අරමුණක්. දැන් එතකොට එයා දින 7න් චුත වුණා. දින 7න් චුත වෙලා කොහෙද උපන්නේ? දිව්‍ය ලෝකේ. ඇයි ඒ දිව්‍ය ලෝකේ ගියේ? ඊගාවට එකම අකුසල කර්මය යාට තිබ්බේ විපාක දෙන්න. ඒ කර්මය මතක් වුණා. ඒ කර්මයේ විපාකයක් වශයෙන් දින 7ට දුගති ප්‍රතිසන්දියක් ගත්තා. එතනින් එහාට දුගති ප්‍රතිසන්දියක් ගන්න යාට අකුසල කර්ම නැහැ. එතන ඉඳලා තියෙන බලවත් කුසල කර්ම. ඒ අනුව තමයි ආස් දින 7න් සුගති ප්‍රතිසන්දියක් ගත්තා. තවතිස භවණී පුදුනේ. කුසල රජුරෝ දින 7ක් යනකම් රජුරන්ට අමතක වෙන්න කියලා අදිස්ථාන කරා බුදුරජාණන් වහන්සේ. එයි මෙච්චර පින්දහම් කරපො මෙච්චර බණහපු මෙච්චර ශාසනයට වැඩ කරපු මේ මල්ලිකා දේවිය අපායේ ඉපදුනා කියලා කිව්වනම් අර රජුරුවා ජීවිතේට පන්සලට එන්නේ. එන්නේ? එයි මෙච්චර කුසල් කර්ම කරපු එක්කෙනා අපායේ ඉපදිලා ඉන්නවා කිව්වා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට බොරු කියන්න බෑ. බොරු කියන්නේ නැහැ. අමතක වෙන්න කියලා අදිස්ථානයක් ඇති කරේ දින 7ක්. 8 වෙනි දවසේ තමයි මතක් වුනේ. හැබැයි දවස් 7ක්ම ගියා. මේක අහන්නමයි ගියේ. හැබැයි ඇතුල් වෙනකොටම ජේතවනාරාමයට ඇතුල් වෙනකොටම අරමුණ අමතකයි. දැන් 8 වෙනි දවසේ තමයි මතක් වුනේ හරියට. ඇහුවා. එතකොට ඇත්ත කිව්වේ. තවතිස දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නේ. දැන් එතකොට කුසල කර්මයේ ප්‍රත්‍යයයි. දර කර්ම ප්‍රත්‍යයෙන්ද මට ඕන විදියට. එහෙනම් යම් කිසි කෙනෙක් තමන්ගේ නිවසේ ඉන්නවා නම් කර්ම ප්‍රත්‍යයෙන්ද ඇවිල්ලා ඉන්නේ? තමන් හදාගත්තද? කවුද තමන් හදාගත්තේ? කර්ම ප්‍රත්‍යයෙන් ආපුවා ඉන්නේ. ඒකයි කර්ම ප්‍රත්‍යය කියන්නේ සංකාරපච්ච විඥාන. එන සංස්කාර ප්‍රත්‍ය වෙන්නේ ප්‍රසන්දි විඥානෙට. එහෙනම් නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්න. ගාන සම්පසිජ වේදනා විදීමක් තියෙනවා. විදිනවනේ. කවුද විදින්නේ? සිතේ ප්‍රභේදයක් තියෙනවා. විඥානයේ පස්ස වේදනා. ඉතල විඥානයේ කන තුන එකතු කළ ස්පර්ශ ප්‍රත්‍යය විදීමට. ගාන සම්පසිජ වේදනා.
ඒක නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒ වේදනාව විඳීම නැමැති ඒ සිතේ ප්‍රභේදයේ සිත කොච්චර කාලෙද? එක චිත්තක්ෂණේ. හටගන්න තත්ෂණේ බින්දින. අතුරු දහන. එහෙනම් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. චිත්තක්ෂණයයි අවශ්‍ය. අනිත්‍ය නම් දුකයි. විඳීම තියෙන එක චිත්තක්ෂණයට නම් මොකටද මේ විඳීම? ඒ තමයි දුකයි කියන්නේ. ශනේ පෙරලන විපරිණාමයි. වෙනත් ආකාරයක් ගන්න. වෙනස් වෙන ස්වභාවයක් ගන්නවා. ඒ තමයි දුක. විපරිණාමය දුක. දැන් රෝග වශයෙන් දකින්න කිව්වා. ඒ විඳීම හරියට ඒ විඳීමේ සිත හරියට හදන්න බැරි වුණා නම් මොකද වෙන්නේ? ශෝකයක් එන්නේ නැද්ද? ඒ විඳිනේ, ඒ විඳීම, ඒ වේදනාව, සුඛ වේදනාව තමයි කැමති. ඒ සුඛ වේදනාවම හරියට හදාගන්න බැරි වුණොත් සිත ලෙඩ නේද? සිත ලෙඩ. එතකොට සිතද ලෙඩ උනේ. නෑ අර වේදනාවනේ ලෙඩ හැදුවේ. ඒ තමයි රෝග කිව්වේ. ඒ ලෙඩ හැදුවේ වේදනාව. ඒ තමයි ලෙඩක් හැටියට, රෝගයක් හැටියට දකින්න කිව්වා. තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. දැන් තමන්ද විඳින්නේ නාසයෙන් විඳින වේදනාව තමන්ගේද? නෑ. එහෙනම් කොහොමද ඇති උනේ? සුද්දාෂ්ටක කලාප දෙක. ඒකට සම්බන්ධ කරලා දුන්නා. ඒකට නාසය හා ගන්ධය කියලා නම් දෙකක් හදාගත්තා. ඒ සතර මහා ධාතු කොටස් දෙකේ නාසය ගන්ධය කියලා නම් දෙකක් දාගත්තා. සත්‍ය වශයෙන් තියෙන්නේ ධර්මතා කොටස් දෙක එකතුව. සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාප දෙක එකතුව. හැදුවා සිතක්. ඒ සිත කලින් කිසි දිහාක තිබෙන්නේ. එතන තියෙන ස්වභාවය අනුවයි හැදුවේ සිත. ස්පර්ශය හැදුවේ ආකාරයෙන් එත තියෙන ස්වභාවය අනුව ස්පර්ශය හැදුවේ. විදීමේ සිත හැදුවේ ස්පර්ශයට අනුවයි හැදුවේ. කොහොමද තමන්ගේ එකක් වෙන්නේ? තමන් විඳින දෙයක් හැටියට ගන්නෙ කොහොමද? වැරදි නේද? වැරදි. ඒ තමයි දිට්ඨි. දර්ශනේ වැරදි නම් දිට්ඨි. දර්ශනේ නිවැරදි නම් සම්මා දිට්ඨි. එතකොට දැන් වේදනාව තමන්ගේ එකක් නෙමෙයි. නැසෙන දෙයක් හටගන්න ශනේ බිඳෙනවා. නැසෙන දෙයක්. මොකක්ද ඒක ගන්න තියෙන වටිනාකම? ශුන්‍ය හිස්. ගත යුතු දෙයක් නැහැ. ඒ තමයි දිය බුබුලට උපමා කරේ. ගන්න දෙයක් නැති හින්දා. දිය බුබුලේ මහා කරේ ගන්න දෙයක් තියෙනවා. බිඳි බිඳි යන. හට ගන්න ශනේ බිඳෙනවා. ඇති වෙන බිඳෙනවා. ඒ ස්වභාවයම නෙමෙයිද දිය බුබුලේ ස්වභාවයම නෙමෙයිද වේදනාවේ තියෙන්නේ. හොඳට හිතන්න. හොඳට විමසන්න. හොඳට කල්පනා කරන්න. එහෙනම් නැසෙන දෙයක්. ශුන්‍ය දෙයක්. ගත යුතු කිසි දෙයක් එක නැහැ. අනාත්ම දෙයක්. අනාත්මයි. ආත්මයි කියන්නේ තමගේ වශයෙන්. එහෙනම් තමට ඕන විදියට විඳින්න පුළුවන්. ඕන වෙලාවක ඕන විදියට විඳින්න පුළුවන්. එහෙමනම් ආත්මයි. දෙහෙමද විඳින්න පුළුවන්. දැන් ප්‍රත්‍යයට අනුරූපවද හැදී. උපකාරයට අනුරූපවද. ස්පර්ශය සිද්ධ වෙන ආකාරයට තමයි විඳීමේ සිත හදන්නේ. ස්පර්ශය සියුම් නම් වේදනාව සියුම්. චුට්ටයි. ස්පර්ශය තරමක් නම් විඳීම තරමක්. සෝදායකයි. ස්පර්ශය හොඳට තම කැමති ආකාරයට බලවත්ව තියෙනවා නම් ස්පර්ශය අවිදීමේ සිත බලවත් ප්‍රබලයි උසස් ලෙස විඳිනවා. එහෙම නෙමෙයිද විඳීමේ සිත හැදෙන්නේ. මදර කල්පනා කරන්න. ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි. ප්‍රත්‍යයට අනුරූපව හැදෙන්නේ. පැහැදිලිද කියන එක? නෑ එතකොට දැන් කවුද විඳින්නේ? එතන මේ ධර්මතා හතම නිවැරදි ධර්මතා හතක්ද නැද්ද? අනිත්‍ය, දුක්ඛ, රෝග, තමන්ගේ නොවන, නැසෙන, ශුන්‍ය හා අනාත්ම. ඊටාත්ම නිවැරදි ධර්මතා හතක් නෙමෙයි. එහෙනම් අපි මේ ධර්මතා හතත් එක්කද අපේ මනස අරගෙන යන්නේ? අපේ සිත අරගෙන යන්නේ නිවැරදි වූ ධර්මතා හතත් එක්කද? ඒ ධර්මතා හතට සහ මුලින්ම විරුද්ධ වූ ධර්මතා හතක් තුළද අපේ සිත පවතින. නිත්‍යයි කියලා ගන්නවා.
දුක වෙනුවට අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නවා. දුක දේ සැපයි කියලා ගන්නවා. රෝගයන්ට අයිති දේ අපි ගන්නවා නිරෝගී කියලා. Tamange නොවන දෙයක් ගන්නවා Tamange කියලා. නැසෙන දෙයක් හැටියට දකින්නේ නොනැසෙන දෙයක් හැටියට දකිනවා. ශුන්‍යතාවය දකින්නේ පවතින දෙයක් හැටියට දකිනවා. අනාත්ම හැටියට දකින්නේ ආත්ම හැටියට දකිනවා. අවිද්‍යාව. දැන් මේ කියපු කරුණු හත වැරදි පැත්ත හොඳ පැත්ත දෙකම කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවැරදි පැත්ත. අපේ සිත තියෙන කොයි පැත්තේද? නිවැරදි පැත්තේමද ඔය ධර්මතා හතත් එක්කම නම් සිත පවතින්නේ. එහෙනම් අවිද්‍යාව දුරු වෙනවා. තවත් ධර්මතා තුනක් තියෙනවා කියන්නේ. දිවයි, කයයි, මනසයි. අද කියන්න බෑ ඒක. දැන් පැයකමාරක් කතා කරා. පැහැදිලිද කියනවා. අපේ සිත පවතින්නේ වැරදි පැත්තේ. අනිත්‍ය දේ නිත්‍යයි කියලා මම හිතාගෙන. දුක දේ සැපයි කියලා මම හිතාගෙන. රෝගයන්ට නිරන්තරයෙන් භාජනය වෙන දේවල් නිරෝගී කියලා මම හිතාගෙන. Tamanට අයිති නැති Tamanගේ නොවන දෙයක් Tamanගේ කියලා මම හිතාගෙන. නැසෙන දෙයක් නොනැසෙන දෙයක් හැටියට මම හිතන්නේ. ශුන්‍ය වූ දෙයක් තියෙන දෙයක් හැටියට මම හිතනවා. හිස් දෙයක් නැතිනවා. තියෙන හැටියට මම ගන්න. අනාත්ම වූ දෙයක් ආත්ම හැටියට ගන්න. හවුද නැද්ද? එතකොට විද්‍යාවද අවිද්‍යාවද? එකම ධර්මයක් නැසීමෙන් විද්‍යාව උපදිනවා, අවිද්‍යාව අවසන් වෙනවා. මහණෙනි එකම ධර්මයි, ඒ තමයි අවිද්‍යාව. මහණේ එකම ධර්මයි. ඒතර එකම ධර්මයි නැති කරන්නේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවන්නේ. ඒ ධර්ම මොකක්ද? අවිද්‍යාව. මෝහය, මුලාව, රැවටීම, අනවබෝධය, නොතේරෙනකම, නොවැටහීම. හරිද එතකොට? පැහැදිලිද? දාද කියන්නේ එච්චරයි හැබැයි. එහෙමයි සවනහස. පැහැදිලි. මොකක් පැහැදිලි සවනහස? පියවර එක පැහැදිලි වුණා සවනහස. ඒ තමයි අවබෝධය කියන්නේ. එහෙමයි සවනහස. ඒක අවබෝධය වෙනස් කරගන්න බෑ. ඉතින් ආයි වෙනස් කරගත්තොත් ඉතින් අපිට හැමදාම බණ කිය තමයි ඉන්නේ. ඔකට හැමදාම බණ අහනවා. නෑ. අපි දේශනා කරනවා, ඔය කටි අහනවා, අහලා අවබෝධය ලබා ගත්තට පස්සේ ආයි අහන්න ඕනේ. අවබෝධය නැත්නම් ආයි අහන්න ඕනේ. එහෙම නේද වෙන්නේ? එහෙමයි සවනහස. අවබෝධ කරගෙන අනුව අපි ක්‍රියා කරන්න ඕනේ. එහෙමයි වෙන්න ඕනේ සවනහස. අනිවාර්යෙන්. සද්ධර්ම ශ්‍රවණය ඕනේ නේද? හරි ඒ තව එකක් තියෙනවා ඒකට. ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් නවතින්නේ. යෝනිසෝ මනසිකාරය කරන්නත් ඕන. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ප්‍රතිපදාව. ඔව් ඒක. එහෙමයි සවනහස. ඒ ටික ඔක්කොම වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. සෝවාන් පත්‍යයට පැමිණීමට ඒ ගුණාංග තියෙන්න ඕනේ සවනහස. නැත්තම් බෑනේ. සෝවාන් මාර්ගයට යන්න ඉතින්. අනිවාර්යයෙන්. එහෙමයි. පැහැදිලි. ඉතින් බලන්න එක සූත්‍රයක් ඇති නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සත්‍ය ඥානයේ තියෙනවා මේ කෘත්‍ය ඥානයේ කෘතඥානයේ තමයි ස්වාමීන් වහන්සේ දැන් කරගන්න තියෙන්නේ. කරලා ඉවර නෑ තාම. කෘත්‍ය නෑ. ඒකයි ස්වාමී. කරමින් යනවා. කෘත්‍ය තියෙනවා. කෘත්‍ය ඥාන තියෙනවා. තියෙනවා. ඔව්. සත්‍ය ඥානයක් තියෙනවා නේද? එහෙමයි. එහෙමයි ස්වාමී. දැන් ඉතින් අහලාම ඔබ වහන්සේලා දේශනා කළාම දන්නවා. ඒක අපි අන්තිමට ඉතින් ගියා කළා කියන එක දැනගත්තාම ස්වාමීන් වහන්සේ කෘතඥානය වෙන්නේ නේද ස්වාමීන්? ඔව් අනිවාර්යයෙන්. කෘත්‍ය ඥානය. කරලා ඉවරයි. කරලා ඉවරයි. කෘත්‍ය කියන්නේ කරලා ඉවරයි. කෘත්‍ය කියන්නේ කරගෙන යනවා. යනවා. ඒක තමයි. සත්‍ය ඥාන කියන්නේ ඇත්ත කියලා අවබෝධයි. අවබෝධය. අවබෝධය. සත්‍ය කෘත්‍ය කෘත නේද? එහෙම. ඔව් සත්‍ය කෘත්‍ය කෘත. කෘත. විපරිවට්ට. ත්‍රිපුරවට්ට ද්වාදසාකාරා. යථාභූත. ඒකනේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය 12 ආකාරයෙන් අවබෝධ කරයි කියන්නේ ඒකනේ. ඔව් ඔව් ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළ එහෙම තමයි කිව්වේ. ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූත ඥාන දර්ශන සුවිසුද්ධං. ඥාන දර්ශනේ සුවිසුද්ධයි. විසුද්ධි. සුවිසුද්ධයි කියන්නේ සුද්ධයි කියන්නේ පිරිසිදුයි සුවිසුද්ධයි. එහෙම අතිප්‍රායසුද්ධයි කියන්නේ. හොඳටම පිළි අතිසුද්ධයි. දැනගත්තට මේ
වැඩේ තියෙන ස්වාමින් වහන්සේ මේ දැන් මේ හැම මොහොතකදීම ඕක ප්‍රායෝගිකව යොදවන්න ඕනේ නේද ස්වාමින් වහන්සේ? නැත්තම් ඉතින් භාවනාවේදී විතරක් මතකයි. භාවනාවේදී ඒක කරනවා, දන්නවා. නමුත් අර එදිනදා ජීවිතයේදී ඒක කරගන්න බැරි වුණොත් ඉතින් එතකොට අර අපි යන්න හදන තැනට යන්න අමාරුයි නේ ස්වාමීනි. අනිවාර්යයෙන්. අවබෝධය තුළ සියල්ලෙන් මිදෙනවා කියන්නේ ඒකනේ. එහෙමයි. හැබැයි සියල්ලෙන් මිදුණා කියලා අම්මා තාත්තව අතහරින්නේ නෑ. ඔව්. භාර්යාව ස්වාමියා අතහරින්නේ නැහැ. අතාරින්නේ දරුවා අතහරින්නේ නැහැ. සහෝදර සහෝදරයෝ ඥාති අතහරින්නේ මේ සියල්ලෙන් මිදෙනවා කියන. මේ සියල්ලෙන් මිදෙනවා කියන්නේ සමහර අය හිතනවා අම්මෝ දැන් ওই ධර්මය අවබෝධ කරාම මේක ඥාති එක්කත් නැහැනේ කවුරු අම්මා තාත්තත් නැහැ සහෝදර අයියෝ මේ ඔක්කොගෙම අයින් කරන්න එපා අයින් වෙන්න එපා එහෙනම්. එහෙම නෑ. ඒක තමයි අනවබෝධය. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. දැනගෙන දැකගෙන ජීවත් වෙන. දැනගන්න දැකගන්න. ඒක මේ ප්‍රායෝගික ජීවිතේට බාධාවක් කරගන්න එපා. බාධාවක් වෙන්නේ නැහැ හැබැයි. නිවැරදි අවබෝධයේ ප්‍රායෝගික ජීවිතේට බාධාවක් වෙන්නේ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වෙන්නේ. සතර සතිපට්ඨානෙත් කිව්වේ ඒකමනේ ස්වාමීන් වහන්සේ නේද? ඔව් ඔව්. නුවණින් දැකගෙන වීර්යෙන් සතියෙන් ජීවත් වෙන්න කියලා. ජීවත් වෙන්න. සතිය යෝනිසමනසිකාරයෙන් ඉන්න. නුවණින් දැනගෙන ජීවත් වෙන්න. ඒක තමයි ජීවිතයේ ශ්‍රේෂ්ඨයි. එහෙමයි. සනල් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියමු. කර්මයක් විද්‍යාවත් ධර්මයක් සිල්වත් අයගේ ජීවිතය ශ්‍රේෂ්ඨ කරනවා. ධනය හෝ කුලය නෙමෙයි. නෙමෙයි. ඔව්. ධනය හෝ කුලය නෙමෙයි. කර්මයක් ධර්මයක් සිල්වත් අයගේ ජීවිතය ශ්‍රේෂ්ඨ කරනවා. එහෙමයි ස්වාමීනි. ධනය නෙමෙයි කුලය නෙමෙයි. ධනයෙන් කුලයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කර්මයෙන් ධර්මයෙන් හා විද්‍යාවෙන් ශ්‍රේෂ්ඨ වෙනවා. විද්‍යාවෙන්. එහෙමයි. දැන් හැබැයි අපේ රටේ ඉන්න අය නම් ධනෙන් තමයි ඔක්කොම හරි කියලා හිතාගෙන ඉන්නේ. එහෙමයි. ධර්මයක් නෑනේ ස්වාමීන් වහන්සේ ඒකයි. අන්න ඒක තමයි කියන්නේ. ධර්මය නෑ. ආමිෂය විතරක් තියෙනවා ඒනොට නියම ධර්මය දන්නේ නෑ ඒකයි ස්වාමීන් වහන්සේ. ආමිෂය විතරයි ගොඩක් අඩ තියෙන්නේ. අද රට අන්තිම ප්‍රපාතයට ගිහින් තියෙන මට දැන් මං 6 වෙනිදා බුඩිස් එකට කොළඹ යන්න ඕනේ. මට තෙල් නෑ. ඔව් නෑ. සසරින් නිවනට කියන ධර්ම දේශනා මාලාව නවතින්න වෙනවා. දැන් 6 මට 7 ධර්ම දේශනා 8ක් මට රෙකෝඩින් කරන්න තියෙනවා. යන්න විදියක් නෑ. ඔය ප්‍රශ්නේ ගොඩ දෙනෙකුට තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඒතකොට කරපු රෙකෝඩින් නැද්ද එන සතියේට? ජූලි මාසේ අන්ත වෙනකන් තියෙනවා. මේ මාසේ අන්ත වෙනකන් තියෙනවා. මම දැන් යන්න ඕනේ අනිවාර්යෙන් ධර්ම දේශනා රෙකෝඩින් කරන්න. නැත්නම් ඒක නවතින මේ මාසේ. අපරාධේ. බලන්න. කොච්චර මේ අපි කියන්නේ මේ දැන් අත් වශයෙන්ම මේක දැන් මූලිකම අවශ්‍යතාවයක් නෙමෙයි මේක අත් වශයෙන්. නමුත් මූලික අවශ්‍යතාව තියෙන අතිශය දුෂ්කර ජීවිත ගත කරන මේ මලගයක් වුණා මේ අපේ ගමේ අසරණ මිනිස්සෙක් ඊගේ පාන්සකෝල කටයුතු කරේ. එහාට මෙහාට කඩේකට යන්න බඩු අම්මුවට ගේන්න යන්න තෙල් ටිකක් නැහැ. කළු කඩෙන් තෙල් ලීටර් 5ක් ගෙනාව ලීටරයක් 1500 ගානේ 7500ක් දීලා පෙට්‍රල් ලීටර් 5ක් ගෙනාවා. අයියෝ. ඉතින් බලන්න. යලුමකට 7500. කළු කඩේ තෙල් තියෙනවා. පෙට්‍රල් ලීටර් 5ක් ගෙනාව මේ බයිසිකල් වලට දාගෙන එහාට මෙහාට යන්න මේ මල ගෙදර කටයුතු ටික කරගන්න රුපියල් 1500 ලීටරයක් 7500ක් දීලා ලීටර් 5 ගෙනාවා. අයියෝ. මොන අසාධාරණද මේ ස්වාමීන්. හරිම අසාධාරණයක් නේද මේක? මොනතරම් අසාධාරණද? ඔව් මිනිස්සුන්ට ඉතින් යන්න දුගතියක් නැහැ ස්වාමීන්. යන්න දුගතියක් නැහැ. කාටද කියන්නේ? හරි අන්ත අසරණ වෙලා ඉන්නේ මිනිස්සු නේ ස්වාමීන්. අසරණයි කියන්නේ ආයි වැටෙන්න තැනක් නැහැ මිනිස්සු. තැනක් නැහැ ඒක තමයි. බඩු ටික වෙලඳාම් කරගන්න බඩු ටික ගෙනියන්න විදිහක් නැහැ පාරට. බඩු ටික ගන්න යන්න විදිහක් නැහැ බඩු අවශ්‍ය කරන අයට. එළවලු ටිකද මාළු ටිකද 3 5 ටිකද ඒ ටික ගන්න යන්න මිනිස්සයන්ට තෙල් ටික නැහැ කඩේට යන්න. ගමන් ට්‍රැක්ටර් ගහලා. ඔබ වහන්සේගේ දානේ එහෙම කොහොමද ස්වාමීන්? දානේ දැන් මගේ කාර් එකේ තෙල් ටිකක් මම තියාගෙන ඉන්නවා. ඉතින් අපි අනුරාධපුරයට ගිහිල්ලා පහේ ටිකක් ගේනවා. ගෙනල්ලා අපි හදාගෙන ගමයටත් හරි අමාරුයි. කරන්න බෑ නේද? ඔව් කරන්න බෑ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ ඒක අපිට දාන ගෙනකොට තේරෙනවා. ඉතින් මුකුත් කියන්නේ අපි ඒක ශ්‍රද්ධාවෙන් අපි ඒක බාර අරගෙන
අපි ඒගොල්ලන්ට ඒ කටයුතු ටික ඒගොල්ලන්ගේ පුණ්‍ය අනුමෝදන අවශ්‍ය කරන කටයුතු ටික කරනවා. අපි මේ ගිහියෙක් කෙනෙක් ඉන්නවා. ඉතින් එයා අපිට අවශ්‍ය දෙයක් උදේට දවල්ට හදනවා. ඉතින් ළඟ අනුරාධපුරයට ගිහිල්ලා මාගටකට ගිහිල්ලා බඩු ටිකක් අරන් ඇවිල්ලා මෙහෙ දාලා තිනවා. එයා ඉතින් හදනවා. එහෙම තමයි මේ හරි දුෂ්කරයි. කොවිඩ් කාලෙවත් ඒ ප්‍රශ්න තිබුණේ නැහැ නේ. නෑ. යුද්ධ කාලයක් තිබුණා මෙහෙමද? නෑ තිබුණේ නැහැ. දැන් නම් අන්තිම අමාරු. ඒ කියන්නේ මේ මිනිස්සයන්ට බෝග ටික මිනිස්සුන්ව වවාලා වගාලින්ෙන් වතුර ගහන්නේ. වගාලින්ෙන් වතුර ගහන්නේ මෝටරෙන්. මෝටරේට දාන්න තෙල් නැහැ. තෙල් නැහැ. බලාගෙන ඉඳද්දි ඒ පළදාව එහෙම වියලිලා යනවා. අයියෝ. අඬනවා මිනිස්සු. ඔව්. ජීවත් වෙන විදිය. කොමිරිස් ටික වම්බඩු ටික කරවිල ටික බලා ඉඳද්දි වේලෙනවා. වතුර ගහන්න විදියක් නැහැ. එහෙමයි. හැබැයි වගාලිනේ තෙල් නැහැ. එය මොකද වහන්සේ හොඳටම දකින්නේ නැති මොකද වහන්සේ වැඩ කරලා සිටින්නේ ඒ පැත්තේනේ. ඔව් වහන්සේ දැක්කදේනේ. දැක්ක දෙය කියන්නේ දකින්න දෙය කියන්නේ. ඉතින් තව ටික දවසක් යනකොට ඔය ටිකක් නැති වෙනවා ඉතින්. අනිවාර්යයෙන්. හරි අසන්නයි. පව්. එහෙම බලන්න මේ සනස මාතෘකාවට ගියොත් එහෙම තියෙනවද මේ තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියන්නේ. අපි ධර්මය ගැන කතා කරන්නේ. ඉතින් ධර්මයේ දේශනා කරන්න අපි ජීවත් වෙලා ඉන්න ඕනේද? බණ අහන්න ඔය කට්ටිය ජීවත් වෙලා ඉන්නත් ඕන. ඒකයි අපි මේ කතා කරන්නේ. ඒකයි. මේ දැඩි මානසික පීඩනය තුළ මේ කියන ධර්මයන් දැන් ඇත්ත වශයෙන්ම ඔයත් ඔන්න නම් කරදර නැවත පින් කළා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ කැනඩාවේ එංගලන්තයේ ඔය රටවල ජීවත් වෙන අය පින් කළා තියෙනවා. ඒතකොට දැන් මේ ලංකාවෙත් මේ විශාල පිරිසක් මේක ශ්‍රවණය කරනවා. ඒ අයලට මේ ධර්මයේ නිවැරදිව ගන්න එයාලට තියෙන්න ඕනේ හොඳ මානසිකත්වයක්. මානසිකත්වය ඔව් ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේ එහෙම අපි ඉතින් මේ හිටියා ස්වාමීන් වහන්සේ වෙන රටවල හිටියා හරිම කනගාටුයි මිනිස්සු ගැන. ඉතින් ඔව් අපි හරි කනගාටු වෙනවා අනිත් පැත්තෙන්. ඒක කරන්න දෙයක් නැහැ කියලා ඉතින්. දැන් මේ පාර කටින කාලේ එහෙම වෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ලංකාවේ තත්ත්වේ නේද? කොහොමද? නොවැම්බර් වෙනකොට ඉතින් මේක පොඩ්ඩක් ගුණ අතට හැරෙයිද දන්නේ අර දැන්. ඔව්. කක්කාරි සහනයක් ආවොත් ඇසල පොයට වස්වසන්න ඕනේ. වස්වසන ඇසල පොයට වස්වසනවා. ඒ කාර්ය කරනවා අපි අනිවාර්යයෙන්. ඒ කාර්යය. එහෙමයි. ආයි මොන හරි ප්‍රශ්න තියෙනවද? ස්වාමීන් වහන්සේ ලංකාවට ආධාරයක් මෙහෙන් ඇරියත් ආහාරයක් ද්‍රව්‍යයක් රේගුවේ නිලධාරීන් පුළුවන් තරම් වදින්සා කරලා තමයි ඒක නිදහස් කරන්නේ. උදේට ගියාම හවස් පගා ගන්න. ඊයේ ඉඳන් පස්සටම පගා ගන්න. ආහාර ටිකක් මිනිස්සුන්ට යවන්න දෙන්නේ නැහැ. ලොංගා කපාස්නාවේ පස්සේ මේ ඊයේ පෙරේද ප්‍රාර්ථනා කරියා පුළුවන් තරම් හිංසා කරලා තමයි රුපියල් 6000ක් කොහෙද දඩත් ගහලා ඒ ආහාර ටික. ඔව්. ඒ කියන භාගයක් ඒගොල්ලෝ ගන්නවා. ගන්නවා ඒගොල්ලෝ. කොටසක් ඒගොල්ලෝ ගන්නවා. ටිකක් තමයි එවන්නේ. මේ ඒකන භාගයක් හොරකම් කරනවා. හොරකම් කරලා. මුල් ලංකාවේ හොර ගුහාවක් වෙලා තියෙනවා. ඔව්. ගෙදර එළියක බඩුවක්වත් තියන්න බැහැලු ස්වාමීන් කුඩු කාර්යයයි ඔක්කොම අරගෙන යනවා කන්න නැති මිනිස්සුයි. අනිත් ඒ ස්වාමීන් මිනි මැරු. දැන් මේ පැත්තේ මේ මිනිස්සු මේ පැත්තේ මෙච්චර කාලයකට වීමිටි ගේ ඇතුලේ දැම්මේ නැහැ. එළිය දාලා වහලා දානවා. මොකෙන් හරි මේවෙන් වහලා දානවා වී කොටලාගෙන අප වීමිටියත් හොරකම් කරනවා දැන්. අයියෝ ඉතින් නෑනේ මිනිස්සුන්ට කන්න නේ. ගානත් තිස්සේ දුක් විඳලා අවුවේ ගිනි කාස්ට අවුවේ දුක් විඳලා අලින්ගෙන් රැලි වෙනකම් පැල් රැකලා අලින්ගෙන් බේරගෙන ට්‍රැක්ටරේට රුපියල් 30000ක් ගන්නවා ට්‍රැක්ටරේට හාන්න අර මේ මැෂින් එකට රුපියල් 30000ක් ගන්නවා කපන්න ඒ ඔක්කොම දීලා රුපියල් 40000ක් දීලා තෙල් ගෙනල්ලා ගහනවා යූරියා ගෙනල්ලා ගහනවා රුපියල් 40000ක් දීලා ඒ ගෙනල්ලා ගහලා ඒක ගෙනල්ලා ඕකම් කරනවා නැහැ කියලා මොකද වැඩි පඤ්ඤායාමතුරු කිව්වා මිනිස්සු හදලා රට හදපන් කියලා අනිවාර්යයෙන් රටත් ඔව් දෙගොල්ලෝ මිනිස්සු හැදුවන රට නිකම්ම හැදෙනවා. මේ ධර්මයේ ප්‍රචාරය කරන නිවැරදිව ධර්මයේ මේ කර්මය හා විපාක මේ කර්මවල මේ විපාකය ලැබෙනවා කියන එක. ඒක මේ භික්ෂුන් වහන්සේලා ලවාවත් නිවැරදිව මේ දේශනා කරවලා ඒගොල්ලන්ට මේ මිනිස්සු හැදුවනම් අද මේ දේවල් වෙන්නේ නැහැ. මිනිස්සු පාලක පක්ෂේ හොරකම් කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් කොහොමද මිනිස්සු හදන්නේ? ඒක තමයි ඒක ඒක තමයි වෙන්නේ.
හරිම දුක්ඛිතයි. හරිම දුක් හරිම දුෂ්කරයි. එන්නා කියලා මහරජාට බණ කිව්වා මේ හරින්න පුරුදු කරුවේ නෑ ඒකයි උනේ. අනිවාර්යයෙන්. ගන්තක් ගැහුවා බක. ස්වාමීන් අර එතකොට අපි දැන් අර මේ දේශනාව ගැන කතා කළොත් ස්වාමීන් දැන් අර අපි වහන්සේ කතා කරේ දැන් ගන්න අරමුණක්ම අර හැම අරමුණකම අනිත්‍ය දුක්ඛ අනාත්මද වහන්සේ අද අපිට ස්වාමීන් අපිට කතා කළේ සත්බොජ්ජංග ධර්මය පරයය තුල. එතකොට අද වහන්සේ අද තවත් පරයයකින් ඔබ වහන්සේ අපිට ඒක දේශනා කළා බොහොම වටිනවා. එතකොට ස්වාමීන් වහන්සේ අනිත්‍ය බලනකොට දුක ගැන අපි අනිත්‍ය බැලුවා අර වහන්සේ කිව්වා හේතු කියන්නේ දැන් අර රූප වේදනා සංඥාවල ඇතිවීම නැතිවීම අද ඒකම දුක ගැන කියනකොට ස්වාමීන් වහන්සේ අපි ඒ දුක්ඛ ලක්ෂණ තුලිනුත් බලන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ ඒක අර සංකතයි පීඩනයි සංතාපයි විපරිණාමයි කියන කොටස් තුන හතරේ. ඔව් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න බව සංකත බව සංතාප බව විපරිණාම බව ඒ ඔක්කොම දකින්න පුළුවන්. ඒවා තමයි දුක්ඛ ලක්ෂණ නේ ස්වාමීන්. ඒ කරුණු හතෙන් බෙදෙනකොට ඒ සියල්ල දකිනවා. එහෙමයි දකින්න ස්වාමීන් වහන්සේ. විපරිණාම ස්වභාවය දකිනවා සංකත ස්වභාවය සංතාප ස්වභාවය ඒ ඔක්කොම දකිනවා. එහෙමයි. ඔව්. පීඩන ස්වභාවය. ඔය කොයි පැත්තෙන් බැලුවා ස්වාමීන් සම්මා දිට්ඨියම තමයි. ස්වභාවය සංතාප ස්වභාවය සංකත ස්වභාවය විපරිණාම ස්වභාවය ඔක්කොම දකිනවා මේ කරුණු හතෙන් සමර්ථනය කරන්නේ විභාග කරන්නේ. ඒ විපරිණාම තත්ත්වෙ හිඳ තමයි ශුන්්‍යත වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. සත්පුද්ගල භාවයෙන් නැතුව. ඔව්. අනිත්‍යත් එතනම විපරිණාමය තුළ විපරිණාමය කියන්නේ එතනම අනිත්‍යයි. අනිත්‍යයි ඔව්. ඇති වෙන්න දේ තියෙන්නේ නැහැ නැති වෙන්න. ඔතේ ඒක තමයි ස්වාමීන් වහන්සේ. අව විද්‍යාවට බලන්නයි කියන්නේම සමාධිත්‍ය තමයි එතනට පැමිණෙන්නේ නේ. අනිවාර්යෙන් සමාධිය. ඔව්. සමාධිය. කල්පනා කිරීම සම්මා සංකප්පයයි. එහෙමයි. අනිවාර්යයෙන්ම හිතීම කල්පනා කිරීම සම්මා සංකප්පයයි. එහෙමනම් ස්වාමීන් එතකොට එන සතිය ලබන සතියක අපිට ඉතිරි ආයතන ගැන කරන්න තියෙන අදහස් තව දෙකක් ඉතුරුනා නේ ස්වාමීන්. තව තුනක් තියෙනවානේ. ඔව් ජීවහා මනස. ඔව් ජීවා කාය සහ මනස. එහෙමයි ස්වාමීන්. එන අපි එන සතියේ ටික කරමු නේ ස්වාමීන්. මම හිතනවා අනිත් කට්ටියට අදහස් මොනවද නැහැ කියලා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එන සතිය මම සමහර විට මම කොළඹ යන්න ඕනේ. 6 වෙනි තමයි යන්න ඕනේ අනිවාර්යෙන්ම. මම යන්න මොකක් හරි බලනවා. ඉතින් පෙට්‍රල් හම්බුනොත් තෙල් හම්බුනොත් තමයි යන්නේ නැත්නම් යන්න බෑ. නොගියොත් මෙහෙම කරනවා. ගියොත් මම කොළඹින් අපි ප්‍රාර්ථනා කරන සඩන් සබහන්සේගේ ධර්ම කටයුතු වල කිසි කරදරයක් නැතුව අවහිරයක් නැතුව මේ කරන වහන්සේ මෙහි කුසලයෙන් ඒ සියලු දේම निराකරණය වේවයි කියලා වහන්සේ අදත් අපිට බොහෝ වටිනා ධර්ම පරයයක් දේශනා කරලා අපිට මේ සසරෙන් නිවනට දොරටු ඇරදෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරන අපි සෙවදලා මිගේ සාදු 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 සාදු. හොඳයි එහෙනම් අපි නිරස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ධර්ම ශ්‍රවණය කරපු නොකරපු යම් තාක්කද්ද ඒ සියලු දෙනා නමින් පරලෝසපත් යම් ඥාති කෙනෙක් කවුරු වෙද්ද පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඒ තම තමන්ගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාව කියන. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් තුතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පර. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම
හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සාදු සාදු සාදු. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහ. සුඛයෝත නිබ්බාන පච්චයෝත සෝපත්ත්‍ය නිදුක්ඛය නිරෝගීව සෑම දිනකටම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම. සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවණේ අරියදජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් අපගේ සියලු ගැටලු निराකරණය කර දෙමින් ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණ අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන වහන්සේට පාදාභි වන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතුපනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලයේ නිවන් මාර්ගය පූර්ණේ කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. මේ තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.